අයිබෝන් මං හිතන්නේ ඔයගලන්ට මාව ඇහෙනවා ඇති කියලා. මට පොඩ්ඩක් ෆීඩ්බැක් එකක් දෙන්න ඔක්කොමලට ඇහෙනවද කියලා. රයිට් ඕකේ. ඊට පස්සේ අපි බලමු අපිට අපේ මේ ප්‍රසන්ටේෂන් එක පේනවද කියලා මට කියන්න. මම පෙන්නන්නේ ඔබට වැඩි දියුණු කළ මුදල් ප්‍රතිපත්ති රාමුව. ඊට පස්සේ අපේ හදන්න තියෙන ගාන මම පෙන්නනවා. මේ ටික පේනවද කියලා මට පොඩි ෆීඩ්බැක් එකක් දෙන්න. රයිට් ඕකේ එහෙමනම් හරි. එහෙනම් අපි ගිය සතියේ පොරොන්දු පරිදි අපේ ගාන වෙත ගමන් කරමු. එතකොට පළවෙනි එක තමයි අපි අහන්නේ සංචිත මුදල් ප්‍රමාණය ගණනය කරන්න කියලා. එතකොට සංචිත මුදල් ගණනය කරද්දී අපි දන්නවා සංචිත මුදල් කොහොමද ගණනය කරන්නේ? මහජනයා වෙත ඇති ව්‍යවහාර මුදල්, වාණිජ බැංකුව වෙත ඇති ව්‍යවහාර මුදල්, මහ බැංකුව වෙත ඇති වාණිජ බැංකු තැන්පතු. එතකොට එන්නේ 429 123 සහ 303. එතකොට 429 එකතු කිරීම 123 එකතු කිරීම 303 බිලියන 855යි. බිලියන 855ක් ආවද කට්ටියට? එතකොට පළවෙනි ඔබ කරන්නේ එකතු කරලා ගත්තාම රයිට් ඕකේ බිලියන 855යි. රයිට්. දැන් දෙවෙනියට තියෙන්නේ පටු මුදල් සැපයුම ගණනය කරන්න කියලා. රයිට්. දැන් පටු මුදල් සැපයුම ගණනය කරන්න කියලා කිව්වම අපි ගන්නවා මහජනයා වෙත ඇති ව්‍යවහාර මුදල් එකතු කිරීම වාණිජ බැංකුව වෙත ඇති මහජනයා සතු ඉල්ලුම් තැන්පතු. එතකොට 429 එකතු කිරීම 347 කීයද ආවේ උත්තරේ? 776 බිලියන 776යි හරියටම හරි. රයිට්. ඊළඟට අපිට කියනවා පුළුල් මුදල් සැපයුම M2B ගණනය කරන්න කියලා. M2B ගණනය කරන්නේ කොහොමද? එතන අපි දන්නවා අපි දැන් M1 ගණනය කරලා ඉවරයි. එහෙනම් M1 වලට දැන් අපි එකතු කරන්න ඕන එකක් තියෙනවා. මොකක්ද එකතු කරන්නේ? දැන් අපි ගත්තා මහජනයා වෙත ඇති ව්‍යවහාර මුදල්, ඊළඟට ගත්තා වාණිජ බැංකුව වෙත ඇති මහජනයා සතු ඉල්ලුම් තැන්පතු. දැන් අපි කිව්වා රයිට් ඕකේ ව්‍යවහාර මුදල් ආවා. ඊළඟට වඩා ඉක්මනින්ම ද්‍රවශීලව භාවිතා කරන්න පුළුවන් ඉල්ලුම් තැන්පතු, චෙක්පත් මාර්ගයෙන් භාවිතා කරන ගිණුමේ ඇති තැන්පතු. එහෙමනම් ඔන්නේ අපි ඒක අරගෙන පටු මුදල් සැපයුම හෙව්වා. 429 එකතු කිරීම 347. රයිට්. ඒතකොට අපිට ආවා බිලියන 776ක්. දැන් අපි තව මේක පුළුල්ව බලන්න යන්නේ. දැන් අපි කිව්වා මුදල් හැටියට අතේ තියෙන මුදල් පාවිච්චි කරන්න පුළුවන්, කරන්ට් එකේ account එකේ තියෙන මුදල් චෙක්පතක් මාර්ගයෙන් පාවිච්චි කරන්න පුළුවන්. තව කොහොමද මුදල් පාවිච්චි කරන්න එන්න පුළුවන්? එහෙනම් දැන් එන්න පුළුවන් අපේ බැංකුවල තියෙන කාලීන සහ ඉතුරුම් තැන්පතු මිනිස්සු අරන් එන්න පුළුවන් මුදල් හැටියට භාවිතා කරන්න. එහෙනම් කොච්චර තියෙනවද කාලීන හා ඉතුරුම් තැන්පතු? 4046ක් බිලියන දක්නට ලැබෙනවා. එහෙමනම් දැන් අපි කරන්නේ පටු මුදල් සැපයුමට දැන් එකතු කරනවා මහජනයා වෙත ඇති කාලීන සහ ඉතුරුම් තැන්පතු. එතකොට 429 එකතු කිරීම 347 4046. එහෙම නැත්නම් 4046 කියලා අපි ගන්නවා. ඊළඟට පටු මුදල් පුළුල් මුදල් සැපයුම M2B. ඊළඟට අපිට ගන්න පුළුවන් ගැලපුම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු. මොකද අපි දන්නවා මේ විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු සියල්ලම එකපාර අපිට එන්නේ නැහැ. ඒ නිසා අපි ගැලපුම් කරන ලද විදේශ මුදල් ව්‍යවහාර තැන්පතු කියලා අරගන්නවා. සාමාන්‍යයෙන් තියෙන තැන්පතු ප්‍රමාණයෙන් 50ක් වගේ ප්‍රමාණයක් අපි මෙතනදී අරගන්නවා. එහෙමනම් 776 එකතු කිරීම 4046 එකතු කිරීම 582 කීයද ඔබට ආපු උත්තරේ? අනික අය කොහොමද? හරියටම හරි. ඔක්කොමලා වගේ හරියට උත්තර දීලා දෙනවා. බිලියන 5404යි. බිලියන 5404. බිලියන 5404. එහෙමනම් ඔබ හරි. ඊළඟට දැන් අපිට කියනවා මුදල් සංසරණ ප්‍රවේගය ගණනය කරන්න කියලා. කොහොමද මුදල් සංසරණ ප්‍රවේගය ගණනය කරන්නේ? අපිට පෙන්නලා තියෙනවා ප්‍රවර්තන වෙළඳ මිලට දළදේශීය නිෂ්පාදනය 11839ක් කියලා. රයිට්. ඊළඟට අපි දැන් පුළුල් මුදල් සැපයුම හොයන්න ඕනේ. පුළුල් මුදල් සැපයුම හොයාගත්ත ගමන් අපිට පුළුවන් ගණනය කරන්න මුදලේ සංසරණ ප්‍රවේගය.
ඒතර පුළුල් මුදල් සැපයීම හොයන්නේ කොහොමද? අපි මෙතනදී හොයන්න යන්නේ M2B නෙමෙයි M2 කොහොමද අපි හොයන්න යන්නේ 776 බිලියන 776 කියන්නේ පටු මුදල් සැපයීම අපි එකතු කරනවා පවතින මහජනයා සතු වාණිජ්‍ය බැංකුවේ ඇති කාලීන සහ ඉතුරුම් තැන්පතු. එතකොට අපිට එනවා බිලියන 776 එකතු කිරීම 4046. ඊළඟට අපි දළදේශීය නිෂ්පාදිතය 11839 බෙදනවා ඒ ගානේ. රයිට්. එතකොට කීයද ඔයගලන්ට ආපු උත්තරේ? අපි කරන්නේ අපි දන්නවා MV සමානයි PT මේක තමයි අපිට හොයන්න ඕන කම තියෙන්නේ. ඒතර අපිට දීලා තියෙනවා අපිට හොයන්න කියලා කියන්නේ V. එහෙමනම් අපි දන්නවා V කියලා කියන්නේ PT බෙදීම M. PT අපිට දීලා තියෙනවා දළදේශීය නිෂ්පාදනය 11339යි කියලා. එහෙනම් අපිට M හොයාගන්න ඕනේ. M හොයාගන්නේ කොහොමද? අපි M1 වලට එකතු කරනවා කාලීන සහ ඉතුරුම් තැන්පතු 4046ක්. 4046ක්. right M1 කියලා ගත්තේ අපි 776යි. එකතු කිරීම 4046යි. ඊදෙන්නේ අපිට 4822ක් වෙනවා. එහෙනම් මේක තමයි අපි මෙතනට ගෙනියන්නේ 4822. ඒ අනුව ඔබට එනවා උත්තරයක්. කීයද උත්තරය ආවේ? කවින්දිගේ උත්තරේ පොඩ්ඩක් වැරදිලා තියෙනවා කවින්දි. ඔයා මේ විදිහට නෙමෙයිද ඇදුවේ? බලන්න. Plus 839. Kia දෙන්නේ 2.45 වෙනවා. 2.45 2.46 කියලා. right අනික් අයගේ හරිය කියලා තියෙනවා උත්තරේ. ඉස්සෙල්ලා මම හිතන්නේ මම මේ දළදේශීය නිෂ්පාදනයේ පොඩි වැරද්දක් කරා නේ. ඒතකොට මේක හරියට හැදුවට පස්සේ 11839 බෙදීම 4722 ඔන්න අපිට උත්තරේ එනවා. ඒතර බොහෝ දෙනෙක්ගේ උත්තර හරි ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ හුඟ දෙනෙකුට මේ concept එක තේරෙනවා කියලා තේරෙන බව පේනවා. එහෙමනම් අපි ඊළඟ ගාන වෙත යන් ඊළඟ ටියුට් එකට අපි ඊයේ පාර කතා කර හිටපු එකට. right අපි කතා කරේ වැඩි දියුණු කරපු මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳව. එතකොට ඔයගලන්ට ආපහු මතක් කරනවා නම් අපි කතා කරා මහා බැංකුව විසින් මුදල් සැපයුම පාලනය කිරීමක් සිදු කරනවා. ඒ වගේම මුදලේ මිල හෙවත් පොලි අනුපාත පාලනය කිරීමක් සිදු කරනවා. මොකක් සඳහාද? මිල ස්ථායීතාවය පවත්වාගෙන යාම සඳහා. ඒතර මිල ස්ථායීතාවය පවත්වාගෙන යාම තුළ අපි අදහස් කරන්නේ දමනය පාලනය කරලා රටේ පොදු මිල මට්ටම ස්ථායීව පවත්වාගෙන යනවා. මේ හරහා මුදලේ අගය ආරක්ෂා කර ගැනීමට උත්සාහ දැරීමක් සිදු වෙනවා. එතකොට මේසේ උද්දමනය පාලනය කරලා මුදලේ අගය ආරක්ෂා කරගෙන මිල මට්ටම් ස්ථායීව පවත්වාගෙන යාම තුළ අපි කිව්වා
රට තුල ආර්ථික තීරණ ගැනීම පහසු වෙනවායි කියලා. මොකද උද්දමනයේ දිගින් දිගටම යනවා නම් අපි කතා කරා මුලදිම මුදලේ ආර්ථික කාර්යභාරයන් කරන්න ප්‍රශ්න ඇති වෙනවා. ඒතකොට මුදල් විනිමය මාධ්‍යයක් ලෙස භාවිතා කිරීම, මුදල් රැස් කර තබා ගැනීම, ඊළඟට ගිණුම් ඒකකයක් ලෙස කටයුතු කිරීම, ඊළඟට විලම්භීත ගෙවුම් ක්‍රමයක් ලෙස කටයුතු කිරීම, මේ සියලු ආර්ථික කාර්යභාරයන් විකෘති වෙනවා. ඒ වගේම අපි කතා කරා උද්දමනයේ තියෙනවා නම් අපිට මිල පාලනය කරන්න බැරි නම් මේ ආර්ථික තීරණ ගැනීමේදී ඒ සහභාගීකරුවන් අපහසුතාවයට පත් වෙනවා. ඒ වගේම ආර්ථිකයේ සම්පත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස භාවිතා කරන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා මහ බැංකුව විසින් ඔවුන්ගේ ප්‍රධාන අරමුණක් ලෙස පවත්වාගෙන යනවා මිල ස්ථායීතාවය පවත්වා ගැනීම. එහෙමනම් මේ ප්‍රධාන අරමුණ ළඟා කර ගැනීම සඳහා, එහෙම නැත්නම් මිල ස්ථායීතාවය ළඟා කර ගැනීම සඳහා ඔවුන් ක්‍රියාත්මක කරනවා මොකද්ද? ප්‍රතිපත්තිය, මුදල් ප්‍රතිපත්තිය. right? එතකොට මේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී අපි කිව්වා මහා බැංකුව දැන් වැඩි දියුණු කරන ලද මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනු ලබන්නේ. ඔවුන් මේ මුදල් ප්‍රතිපත්තිය හරහා කාරණා දෙකක් සිදු කිරීමට උත්සාහ දරනවා. පළවෙනි එක තමයි මුදලේ මිල, හෙවත් පොලි අනුපාත පාලනය කිරීම. දෙක, මුදලේ ප්‍රමාණය එමත් නැත්නම් මුදල් සැපයුම පාලනය කිරීම. ඒතර ඔබ මගෙන් අහන්න පුළුවන් ඇයි මුදල් සැපයුම පාලනය කරන්නේ? මේ මුදල් සැපයුම පාලනය කරන්නේ ඇයි කියන එකට උත්තරේ ඔබට පිටිපස්සේ පේනවා. මොකද්ද? අපි මුදල් ප්‍රමාණවාදය කියන සමීකරණය, එමත් මේ දැන් අපි ටිකකට ඉස්සෙල්ලා කතා කරපු MV සමානයි PT සමීකරණය හරහා පෙන්නවා කෙටි කාලීනව මුදලේ සංසරණ ප්‍රවේගය සහ නිෂ්පාදනය ස්ථාවරව පවතින්නේ නම් මුදල් සැපයීම වෙනස් වීම තමයි මිල මට්ටම් වල වෙනස් වීමට බලපාන්නේ කියලා. එතකොට අපි ඩෙල්ටා V ඩෙල්ටා T ස්ථාවරව තියෙනවා නම් අපි කිව්වා ඩෙල්ටා M සමානයි ඩෙල්ටා P කියලා. ඒ කියන්නේ මුදල් සැපයීම වෙනස් වුණොත් මිල මට්ටම වෙනස් වෙනවා කියලා අපි කිව්වා. ඒක අපිට සාමාන්‍ය ලෙස සාමාන්‍ය ප්‍රායෝගිකව හිතන්න පුළුවන්. මුදල් සැපයීම වෙනස් වෙනවා කියන්නේ වැඩි වෙනවා කියන්නේ මිනිස්සු අතේ මුදල් වැඩි වුණාම මොකද වෙන්නේ? නිෂ්පාදනයේ ඒහා සාපේක්ෂව ඉහළ ගියේ නැත්නම් ඒ වේගයෙන් සහ ඒ ප්‍රමාණයෙන් ඔන්න වැඩි මුදල් ප්‍රමාණයක් අඩු භාණ්ඩ ප්‍රමාණයක් හඹා යාම තුල මිල මට්ටම් ඉහළ යාම සිද්ධ වෙනවා. මිල මට්ටම් ඉහළ යනවා කියලා කියන්නේ මුදලින් ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු වෙනවා. එනම් මුදලේ ක්‍රය ශක්තිය අඩු වෙනවා. ඒක අනිත් පැත්තට කිව්වොත් අපිට කියන්න පුළුවන් මුදලේ අගය අඩු වෙනවායි කියලා. එහෙමනම් මුදල් සැපයුම පාලනය නොකළොත් අපිට සිද්ධ වෙනවා මේ මුදල් ඒ අගය එහා මෙහා යාම වළක්වා ගැනීමට හැකියාවක් නැති වෙනවා. එම නිසා පළවෙනි දේ තමයි මුදල් සැපයීම මත මුදලේ මුදල් තොගය පාලනය කිරීම. ඒ අනුව ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්න වෙනවා. දෙවෙනි එක තමයි අපි කියව පොලි අනුපාත. පොලි අනුපාත පාලනය තමයි මුදලේ මිල. එතකොට පොලි අනුපාත අපි කලින් කතා කරා liquidity preference theory එක යටතේ පොලි අනුපාත ඉහළ යනවා නම් මිනිස්සු වඩා කැමති වෙනවා තමන්ගේ මුදල් ආයෝජනය කරන්න සුරැකුම්පත්වල. පොලි අනුපාත පහළ යනවා නම් මිනිසුන්ට ආවස්තික පිරිවැය අඩුයි. මුදල් තබා ගැනීම තුළ තමයි නැති වෙන බෙනිෆිට් එක අඩුයි. ඒ නිසා මිනිස්සු මොකද කරන්නේ? ඒ මුදල් වඩා තමන් අතේ තියාගෙන වියදම් කරන්නට පෙළඹෙනවා. ඒතර පොලි අනුපාත පහළ යාම තුල වැඩි ද්‍රවශීලතාවයක් ඇති වෙනවා. මිනිස්සු තමන්ගේ අතේ මුදල් තියාගෙන ඒවා පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඒ වගේ මිනිස්සු තව ණය ගැනීමට පෙළඹෙනවා. මොකද පොලි අනුපාත අඩුයි, ප්‍රශ්නයක් නැහැ. ණය අරගෙන අපිට ගෙවන්න පුළුවන්. අපිට බිස්නස් කරලා හොයන්න ඕන ගාණ අඩුයි. ඒ නිසා මිනිස්සු වැඩිපුර ණය ගැනීමට පෙළඹෙනවා. ඒතකොට ණය ගැනීමට පෙළඹීම තුළ සහ මිනිස්සු වැඩිපුර මුදල් අත තබා ගැනීම තුළ මුදල් ප්‍රමාණය ඉහළ යනවා. එහෙම ඉහළ ගියොත් ඔන්න ඉල්ලුම ඉහළ යනවා. පොලි අනුපාත වැඩි වුණොත් මොකද වෙන්නේ? මිනිස්සු ණය ගැනීම අධෛර්යමත් වෙනවා. ඒ වගේම ආවස්තික පිරිවැය වැඩි නිසා මිනිස්සු වැඩිපුර ගිහිල්ලා මුදල් බැංකුවල තැන්පත් කරන්න උත්සාහ කරනවා. නැත්නම් සුරකුම්පත්වල ආයෝජනය කරන්න උත්සාහ කරනවා. වැඩි පොලියක් ලබා ගැනීම සඳහා මේ තුල ඔන්න මුදල් සංසරණය පදන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම ණය ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. මේ තුල වත්කම් වලට ඇති ඉල්ලුම අඩු වෙලා මිල මට්ටම් පහළ යනවා. ඒතකොට අපි කතා කරා මුදල් ප්‍රතිපත්ති ආකාර දෙකක්. පළවෙනි එක අපි කිව්වා සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් ගැන. සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියේදී අපි කතා කරේ මහ බැංකුව පොලි අනුපාත ඉහළ දමමින් මුදල් සැපයීම අඩු කිරීම සඳහා කටයුතු කිරීමක්. එතකොට පොලි අනුපාත ඉහළ දානවා, මිනිස්සු ණය ගන්න ප්‍රමාණය අඩු වෙනවා. මේ තුල මොකද වෙන්නේ? ඉල්ලුම අඩු වෙනවා. ඒ අනුව උද්දමනය අඩු වෙනවා. එහෙම නැත්නම් මිල මට්ටම් අඩු වෙනවා.
අනිත් පැත්තෙන් අපි කිව්වා ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක් තියෙනවා කියලා. ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියදී මොකද කරන්නේ? පොලි අනුපාත පහළ දානවා. පහළ දාපුවා මිනිස්සු වැඩිපුර ණය ගන්නවා. ණය අරගෙන ඒ මුදල් වියදම් කරනවා, ආයෝජනය කරනවා, භාවිතය කරනවා. මේ හරහා මොකද වෙන්නේ? මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. මුදල් ප්‍රමාණය වැඩි වෙනකොට ඔන්න ද්‍රවශීලතාවය වැඩි, ඉල්ලුම වැඩි, මිල මට්ටම් ඉහළ යනවා. ඒතකොට අපි කිව්වා ආර්ථිකයේ ද්‍රවශීලතා ගැටලුවක් තිබෙන වෙලාවක එහෙම නැත්නම් ආර්ථිකයේ ස්ලෝ ඩවුන් වෙලා තියෙනකොට එහෙම නැත්නම් ආර්ථික ගැටලුවකදී එහෙම නැත්නම් මේ අපි හිතමු මොකක් හරි අවපාතයකදී මේ අපි ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියකට යන්න ඕනේ. මොකද ද්‍රවශීලතාවය අඩු කරන්න බෑ. ඒතකොට අපිට වර්තමානයේ පේනවා ආර්ථිකයේ ස්ලෝ ඩවුන් වෙනකොට ආර්ථිකයේ යම් ද්‍රවශීලතා ගැටලුවක් ඇති වෙනකොට අපි ගිහිල්ලා තියෙනවා පොලි අනුපාත අඩු කරලා ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක් කරා. ඒතර මේ පොලි අනුපාත අඩු කරපුවම මොකද වෙන්නේ? මිනිස්සු වැඩිපුර මුදල් වියදම් කරනවා, වතේ පවතින ණය ගන්නවා අඩු පොලියට. එතන ඔන්න ඔවුන්ට නැවතත් ජීවය ලැබෙනවා ව්‍යාපාර කටයුතු කරගෙන ඉදිරියට යන්න. නමුත් යම් කිසි වෙලාවක මුදල් ප්‍රමාණය අතිශයින් වැඩි නම් ඒ හා සාපේක්ෂව නිෂ්පාදනය ඉහළ ගිහිලා නැත්නම් ඒ වගේ වෙලාවට වැඩි මුදල් ප්‍රමාණයක් අඩු භාණ්ඩ ප්‍රමාණයක් හමා යාම තුළ උද්දමනය ඇතිවීම වැළැක්වීමට මහ බැංකුවට සිද්ධ වෙනවා සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියකට යන්න. මේකෙදි මේ මහ බැංකුව කරන්නේ පොලි අනුපාත අඩු කරනවා. මේ අපි දකින දෙයට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පැත්ත. පොලි අනුපාත වැඩි කරනවා. වැඩි කරපුවම මොකද වෙන්නේ? මුදලේ මිල ඉහළ යනවා. මිනිස්සු ණය ගන්න එක අධෛර්යමත් වෙනවා. අධෛර්යමත් වෙලා ඔන්න මිනිසුන්ගේ අතේ තියෙන මුදල් ප්‍රමාණය වියදම් කරන ආර්ථික මුදල් ප්‍රමාණය අඩු වෙනවා. මේ තුල නැවත ඉල්ලුම අඩු වෙලා ඔන්න උද්දමනයේ පාලනය වෙනවා. ඒතකොට මේ මුදල් ප්‍රතිපත්තියේ කොටස් දෙකක් තියෙනවා කියලා අපි කිව්වා. එකක් සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තිය, අනෙක එක ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය. ඉතින් මේ ඔබට මම කතා කරේ පසුගිය සතියේ අපි මේ මුදල් ප්‍රතිපත්තියට ගැන කතා කරන්න ඇවිල්ලා කතා කරපු දේ සංක්ෂිප්තව ඔබගේ මතකය නැවත ලබා ගැනීමට. දැන් අපි හිටියේ මේ වැඩි දියුණු කළ මුදල් ප්‍රතිපත්ති රාමුව යටතේ. එතකොට මේ වැඩි දියුණු කළ මුදල් ප්‍රතිපත්ති රාමුවේ අපි කිව්වා අවසාන ඉලක්කය වෙන්නේ ආර්ථික හා මිල ස්ථායීතාවය. එතකොට මේක තමයි මහ බැංකුවේ ප්‍රධානතම අරමුණ. ආර්ථික හා මිල ස්ථායීතාවය. එතකොට මිල ස්ථායීතාවය ඇති වුණොත් ආර්ථික ස්ථායීතාවය ඇති වෙනවා. ඒ නිසා මේ දෙක එකිනෙක හා බැඳී පවතිනවා. right? එතකොට මිල ස්ථායීතාවය පවත්වා ගත්තොත් තමයි අපිට සම්පත් වඩා කාර්යක්ෂම ඵලදායීව යොදවලා ආර්ථික තීරණ නිසියාකාරයෙන් අරගෙන ආර්ථික ස්ථායීතාවය ඇති කරගන්න පුළුවන්. මේ දෙකක් කියලා හිතන්න එපා. ආර්ථික ස්ථායීතාවය හා මිල ස්ථායීතාවය කියන්නේ එකිනෙක හා බැඳුණු කාර්යයන් දෙකක්. එහෙමනම් මේ අවසාන ඉලක්කය වෙන්නේ ආර්ථික හා මිල ස්ථායීතාවය ළඟා කර ගැනීම. එතකොට මේක ළඟා කරගන්න ක්‍රමය තමයි මෙතන අපිට දක්නට ලැබෙන්නේ. එතකොට අපි මහ බැංකුවට තියෙනවා ප්‍රතිපත්ති උපකරණ. ප්‍රතිපත්ති උපකරණ කියන්නේ මේ මහ බැංකුව මේ අවසාන ඉලක්කය ළඟා කර ගැනීම සඳහා භාවිතා කරන උපකරණ. එතකොට අපිට පේනවා මොකද? ප්‍රතිපත්ති පොලි අනුපාත හා විවට වෙළඳපොළ කටයුතු, සංචිත අවශ්‍යතාවය, බැංකු අනුපාතිකය. ඔන්න ඔවුන්ට තියෙනවා මේ ප්‍රතිපත්ති උපකරණ. මේ ප්‍රතිපත්ති උපකරණ වලින් ඔවුන් බලපෑම් කරනවා භාරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකයට. එතකොට මේක තමයි මෙහෙයුම් ඉලක්කය. මෙහෙයුම් ඉලක්කය වෙන්නේ මහ බැංකුවට ඍජුව බලපෑම් කළ හැකි ඉලක්කය. එතකොට මහ බැංකුව මේ ප්‍රතිපත්ති උපකරණ භාවිතා කරලා බලපෑම් කරන්නේ මේ මෙහෙයුම් ඉලක්කයට. මොකක්ද? භාරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතය. එතකොට මේ හරහා මේ භාරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය හරහා පොලි අනුපාත වලට බලපෑම් කරලා ඒක තුලින් ඔවුන් උත්සාහ කරනවා පුළුල් මුදල් සැපයීමට බලපෑම් එල්ල කරන්න. එතකොට මේක තමයි අතරමැදි දර්ශක විචල්්‍ය. අතරමැදි දර්ශක විචල්්‍ය. right? එතකොට මේ භාරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකයට තමයි බලපෑම් කරන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙස පුළුල් මුදල් සැපයීමට බලපෑම් එල්ලෙනවා. එතකොට පුළුල් මුදල් සැපයීම පාලනය වුණාම අපි දන්නවා අපි කතා කරපු මුදල් ප්‍රමාණවාද සමීකරණයට අනුකූලව මිල ස්ථායීතාවය ළඟා කර ගැනීමට හැකියාව ලැබෙනවා. right? එතකොට මුදලේ ප්‍රමාණය හා මුදලේ මිල යනාදීට බලපෑම් එල්ලකට ඔහුගේ අවසාන ඉලක්කය වන ආර්ථික හා මිල ස්ථායීතාවය ළඟා කරගන්න. එතකොට මේක තමයි මේ වැඩි දියුණු කළ මුදල් ප්‍රතිපත්ති රාමුව යටතේ අපි කතා කරේ. ඊළඟට අපි කතා කරා ප්‍රතිපත්ති උපකරණ සහ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. මම හිතන්නේ මේකත් අපි ගිය සතියේ කතා කරා. මෙතන අපි කතා කරා මට මතකයි පොලි අනුපාත කොරිඩෝව ගැනත් අපි කතා කළ බවට. නමුත් මම නැවත ඔබට ආවර්ජනය කරමින් ගමන් කරන්නම්. වර්තමානයේදී මුදල්
ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වෙළඳපොළ පදනම් කරගත් ප්‍රතිපත්ති උපකරණ හරහා සිදුවේ. මේකෙදී අපි කිව්වා මහා බැංකුවට බෑ දැන් ඔබට මුදලේ අගය ස්ථාවරව තියාගන්න කරන්න පුළුවන් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔබ මුදල් සැපයීම පාලනය කරන්න ඕනේ. දෙක ඔබට පුළුවන් ආර්ථිකයේ නිෂ්පාදනය වර්ධනය කරන්න. ඒකෝ දැන් මහ බැංකුවට බෑනේ නිෂ්පාදනය වර්ධනය කරන්න කියලා ගිහිල්ලා ෆැක්ටරි අරින්න ගොවිතැන් කරන්න ඒක මහ බැංකුවට කරන්න බෑ. එhmenan මහ බැංකුව විශේෂයෙන්ම කරන්න ඕනේ මුදල් සැපයීමට බලපෑම් කරන එක මුදල් ප්‍රමාණයට right. එතකොට මේක කරන්න බැහැනේ තර්ජනාත්මක ක්‍රම වලින් එහෙම කරන්න බෑ. ඒතර මේ වෙළඳපොළ පදනම් කරගත් ප්‍රතිපත්ති උපකරණ හරහා වෙළඳපොළ ක්‍රියාකාරීත්වය තුල වෙළඳපොළට බලපෑම් එල්ල කරලා මේ වැඩේ කරන්න තමයි මහ බැංකුව උත්සාහ කරන්නේ නීති රීති සහ බලපෑම් කිරීමෙන් තොරව right. එතකොට වෙළඳපොළ පදනම් කරගත් ප්‍රතිපත්ති උපකරණ තුනක් අපිට පේන්න තියෙනවා. ප්‍රතිපත්ති පොලිය අනුපාතික හා ප්‍රතිපත්ති පොලිය අනුපාතික කොරිඩෝව ඊළඟට විවට වෙළඳපොළ කටයුතු ඊළඟට ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය. එතකොට මම හිතන්නේ අපි හිටියේ අන්තිමට මේ ප්‍රතිපත්ති පොලිය අනුපාත සහ විවෘත වෙළඳපොළ කටයුතු කියන තැන. එතකොට ප්‍රතිපත්ති පොලිය අනුපාතික ගැන කතා කරද්දී මම ඔබට කිව්වා ප්‍රතිපත්ති පොලිය අනුපාතික කියලා කියන්නේ මහා බැංකුවේ ප්‍රතිපත්තිය වෙළඳපොළට sannivedanaya කරන පොලි අනුපාත. එතකොට මේ ප්‍රතිපත්ති පොලිය අනුපාත දෙකක් අපිට දක්නට ලැබුණා. ප්‍රතිපත්ති පොලිය අනුපාත දෙක තමයි අපිට මහ බැංකුවේ දක්නට ලැබෙන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය. එතකොට මම හිතන්නේ මම ඔබට පැහැදිලි කරා මේකෙදි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය කියලා කියන්නේ යම් කිසි බැංකුවකට දිනේ අවසානයේදී මුදල් අතිරික්තයක් තිබේ නම් මහ බැංකුවේ ඔවුන්ට මුදල් තැන්පත් කිරීමට හැකි අනුපාතය. ඊළඟට අපි කතා කරා නිත්‍ය ණය පහසුකම් අනුපාතය. නිත්‍ය ණය පහසුකම් අනුපාතය කියලා කිව්වේ යම් කිසි බැංකුවකට දිනේ අවසානයේදී ද්‍රවශීලතා හිඟයක් පවතින. ඒ කියන්නේ Tamanට අවශ්‍ය ප්‍රමාණයට මුදල් නැහැ. ද්‍රවශීලතා හිඟයක් පවතිනම් මහ බැංකුවෙන් ඔවුන්ට ණය පහසුකමක් ලබා ගැනීමට හැකි අනුපාතය. ඒතර මේ අනුපාතයන් අපි එදා හඳුනාගත්තා. මම ඔබට මේකේ අවසානයේ ඔබේ ටියුට් එකේ මම හිතනවා ඒ අනුපාත 10 ඇති කියලා. නමුත් අපි හඳුනාගත්තා මේ අනුපාත නිත්‍ය තැන්පතු අනුපාතය උනේ 5.5යි. නිත්‍ය ණය පහසුකම් අනුපාතය උනේ 6.5යි. right 6.5යි. එතකොට අපි නිත්‍ය තැන්පතු අනුපාතය ගැන කතා කරා. මේකෙදී අපි කිව්වා මේ තියෙන සල්ලි වලට එහෙම තැන්පත් කරන සල්ලි වලට මහා බැංකුව සුරැකුම්පත් දෙන්නේ නැහැ. ඔබ ගිහිල්ලා බැංකුවක තැන්පත් කරනවා වගේ බැංකුව වලට පුළුවන් තමන්ගේ අතිරික්ත මුදල් මහා බැංකුවේ තැන්පත් කරන්න. නමුත් වෙනම සුරැකුම් දෙන්නේ නැහැ. නිත්‍ය ණය පහසුකම් අනුපාතිකයේදී වෙන්නේ මහා බැංකුවෙන් ඔබ ණයක් ගන්න යන්නේ. ණයක් ගන්න යනකොට ඔබට සිද්ධ වෙනවා ඔබගේ තියෙනා වූ සුරැකුම්පත් විශේෂයෙන්ම රාජ්‍ය සුරැකුම්පත් යනාදී පිළිගත් සුරැකුම්පත් ඔබට පුළුවන් මහා බැංකුවේ අපේට තියලා ඒ ණය ලබා ගන්න. එතකොට මේක සුරැකුම් රහිතව දෙන එකක් නෙමෙයි. ඔබ යම් කිසි සුරැකුමක් තියන්න ඕනේ. එතකොට විශේෂයෙන්ම ඔබ භාවිතා කරන්නේ හුඟක් වෙලාවට ට්‍රෙෂරි බිල්ස් වගේ රාජ්‍ය සුරැකුම්පත් ඔබට පුළුවන් මේවා අපේට තියලා මේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය යටතේ ණය ලබා ගන්න. එතකොට අපි කිව්වා නිත්‍ය තැන්පතු අනුපාතයේ 5.5යි නිත්‍ය ණය පහසුකම් අනුපාතයේ 6.5යි කියලා වර්තමානයේදී. දැන් මතක තියාගන්න මේ අනුපාතය වෙනස් වෙන්න පුළුවන්. මේ අනුපාතය පසුගිය කාලේදී අපි දැක්ක ක්‍රමයෙන් පහතට ගේනවා. ඒ කියන්නේ ප්‍රතිපත්ති පොලිය අනුපාත අඩු වෙනවා. ඒතර ප්‍රතිපත්ති පොලිය අනුපාත අඩු වෙනවා නම් මේකෙන් මොකද්ද මේ වෙළඳපොළට කියන්නේ? දැන් අපි කිව්වනේ ප්‍රතිපත්ති පොලිය අනුපාත කියලා කියන්නේ වෙළඳපොළට මහා බැංකුවේ ප්‍රතිපත්තිය sannivedanaya කරන්නා වූ පොලිය අනුපාත. ඒතකොට ප්‍රතිපත්ති පොලිය අනුපාත අඩු වෙනවා නම් එයින් අදහස් කරන්නේ මහා බැංකුව ඉදිරියේදී පොලිය අනුපාත අඩු කරලා ප්‍රසාරණ කිරීමට උත්සාහ කරනවා කියලා. එතකොට මේ මහා බැංකුවේ ප්‍රතිපත්ති පොලිය අනුපාත අඩුවීම තුළ
මාකට් එකේ නැත්නම් වෙළඳපොළ දකින්නවා ඔන්න පොලි අනුපාත අඩු වෙනවා. ඒ නිසා මේන් අදහස් වෙන්නේ අනාගතයේදී මහ බැංකුව ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියකට යන බවයි. එහෙමනම් අපිත් අපේ පොලි අනුපාත ක්‍රමයෙන් අඩු කරගනිමු කියලා ඔන්න වෙළඳපොළත් තමන්ගේ පොලි අනුපාත අඩු කර ගැනීමට කටයුතු කරනවා. ඉතින් අනිත් පැත්තට කොයි වෙලාවක හරි ප්‍රතිපත්ති පොලි අනුපාත වැඩි වෙන්න ගත්තොත් right ඔන්න ප්‍රතිපත්ති පොලි අනුපාත වැඩි වෙනවා. ඒ කියන්නේ මහ බැංකුව තමන්ගේ පොලි අනුපාත ඉහළ දමනවා. මේන් අදහස් වෙන්නේ අනාගතයේදී මහ බැංකුව සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියකට යන බවයි. එහෙමනම් අපිත් අපේ පොලි අනුපාත ක්‍රමයෙන් වැඩි කරමු කියලා ඔන්න වෙළඳපොලේ බැංකුවත් තමන්ගේ පොලි අනුපාත ක්‍රමයෙන් වැඩි කරන්න පටන් ගන්නවා. ඉතින් මේ අනුව ඔබට පැහැදිලි මේ ප්‍රතිපත්ති පොලි අනුපාත වලින් මහ බැංකුවේ ප්‍රතිපත්තිය වෙළඳපොළට sannivedanaya කිරීමක් සිදු කරන බව. ඒ වගේම මතක තියාගන්න දැන් වර්තමානයේ ට්‍රෙන්ඩ් එක ගත්තොත් වර්තමානයේදී පොලි අනුපාත අඩු වෙමින් පවතින්නේ. එයින් අදහස් වෙන්නේ මහ බැංකුව ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියකට යන බවයි. ඒතකොට ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියකට යන්න ඕනේ මොකද ආර්ථික ගැටලුවක් ඇති වෙලා තියෙන වෙලාවක ආර්ථිකයේ ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනකොට ද්‍රවශීලතා හිඟයක් ඇති කරන්න බෑ. ආර්ථිකයේ වැඩ කටයුතු සිදු කරගෙන යාමට එදිනෙදා ගනුදෙනු කරගෙන යාමට ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර කටයුතු කරන්න මුදල් අවශ්‍ය වෙනවා. ඒ නිසා ද්‍රවශීලතාවය වැඩි කරන්න ඕනේ. ඒ නිසා මොකද කරන්නේ? ප්‍රසාරණාත්මක ප්‍රතිපත්තියකට ගිහිල්ලා පොලි අනුපාත අඩු කරලා වැඩිපුර ණය ගන්න සහ වැඩිපුර මුදල් ජනතාව අතර ගැවසෙන්න ඒ තුල වෙළඳාම ඒ තුල නිෂ්පාදනය වැඩි කරන්නට පවත්වාගෙන යන්නට උත්සාහ කරනවා. ඉතින් මේක තමයි අපිට දක්න ලැබෙන්නේ. ඉතින් ආර්ථික අර්බුදවලදී මූල්‍ය අර්බුදවලදී අපිට පේනවා ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්න ඕනේ. right දැන් මේ පොලි අනුපාත දෙක කතා කරාට පස්සේ අපිට ආවා තව දෙයක් ප්‍රතිපත්ති පොලි අනුපාත කොරිඩෝර්. එතකොට ඔබට මතක ඇති මම කතා කරා අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ ගත්තම මේකේ ඉන්නවා බැංකු විවිධ බැංකු A B C D කියලා මේගොල්ලෝ ගාව ධන හෝ ඍණ තත්ත්වයන් තිබෙ හැකි. ඍණ තත්ත්වයක් කියලා කියන්නේ ඔවුන් තුල මුදල් අඩු තත්ත්වයක්, ධන තත්ත්වයක් කියලා කියන්නේ වැඩිපුර මුදල් පවතිනවා. එතකොට මෙතන අපිට ඉන්නවා CBSL මතතම් මහ බැංකුව. එතකොට මහ බැංකුව කියනවා ඔබට මුදල් වැඩි නම් මය ගාවට මුදල් ගෙනල්ලා දාන්න මම 5.5ක් දෙන්න. right මේකට අපි කිව්වා SDFR. ඊළඟට ඕන් කියනවා SLFR නැත්නම් lending facility එක. ඔබ ඍණ තත්ත්වයක් නම් තියෙන්නේ ඔබට මම මුදල් දෙන්නම්. හැබැයි මම මුදල් දෙන්නේ 6.5. එතකොට අපි කිව්වා ඔබට මේ ඍණ බැංකුවකට හෝ ධන බැංකුවකට මේ විදිහට මහා බැංකුවට කියලා මුදල් තැන්පත් කරන්නත් පුළුවන්, මුදල් අරගන්නත් පුළුවන්. ඒ අතරතුර මේ වෙළඳපොළ තුල මේගොල්ලන්ටත් පුළුවන් එකිනෙකාට මුදල් දෙන්න. right එකිනෙකාට මුදල් දීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේවටත් යම්කිසි අනුපාතයකට ඔබට දෙන්න පුළුවන්. එක එක බැංකුවට අනුව තමයි විවිධ අනුපාත වලට ඔබට දෙන්න පුළුවන්. එතකොට බැංකු අතර ණය ලබා ගැනීම මේ තුල සිදු වෙනවා. මේකට අපි මේ යම්කිසි දිනක වේලාවක මේ පොලි අනුපාතවල එකතුව අරගෙන බරිත සාමාන්‍ය ඒක්ෂණ පොලි අනුපාතය ඔබට ගණනය කරන්න පුළුවන්. එසේ ගණනය කළ ප්‍රකාශයට පත් කරාම අපි කියනවා ඔන්න කෝල් මනි රේට් එහෙම නැත්නම් බරිත සාමාන්‍ය ඒක්ෂණ පොලි අනුපාතය කියලා. මතක තියාගන්න මේ පොලි අනුපාත එකිනෙකට වෙනස්. යම්කිසි වෙලාවක ඔබට ප්‍රකාශයට පත් කරන්නේ මේ weighted average එක තමයි ප්‍රකාශයට පත් කරන්නේ. දැන් මෙහෙම තත්ත්වයේ තිබ්බට අපි එදා අහුව ප්‍රශ්න දෙකක්. ඔබට මහ බැංකුවේ ඔබට මුදල් වැඩි නම් මේ C බැංකුව අපි දැන් ප්ලස් කියන ප්ලස් පොසිෂන් එකේ ඉන්නේ කියන. ඒ කියන්නේ මුදල් වැඩි. මුදල් වැඩි නම් ඔබට පුළුවන් D බැංකුවට මේ මුදල් ණයට දෙන්න. D බැංකුව ඍණ තත්ත්වයක ඉන්නේ. ණයට දෙනකොට මම අහුවා ප්‍රශ්නයක්. ඔබ ණයට දෙන අවසාන ඒ කියන්නේ අඩුම පොලි අනුපාතය කීයද කියලා.
එතකොට අපි එතනදී හොයාගත්තා right C බැංකුවට සල්ලි වැඩි නම් ඔප්ෂන් දෙකක් තියෙනවා. පළවෙනි ඔප්ෂන් එක තමයි මහ බැංකුවට ගිහිල්ලා 5.5 යටතේ මහ බැංකුවේ තැන්පත් කරන්න පුළුවන් ඔහුට තමන්ගේ මුදල්. දෙවෙනි ඔප්ෂන් එක ඔහුට පුළුවන් අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොලේ D කියන මුදල් හිඟ බැංකුවට මුදල් ලබා දෙන්න. එතකොට 5.5ට මහ බැංකුවේ තැන්පත් කරන්න පුළුවන් නම් අඩු අවදානමක් යටතේ ඊට වඩා වැඩි අවදානමක් අරගෙන D බැංකුවට දෙනවා නම් අනිවාර්යයෙන්ම මොහු දෙන්නේ මොනොපොලි අනුපාතයට 5.5ට වැඩියෙන්ද අඩුවෙන්ද? අනිවාර්යයෙන්ම 5.5ට වැඩියෙන් දෙන්නේ. කොයිම වෙලාවකවත් C ට කිසිම අවශ්‍යතාවයක් නැහැ 5.5ට අඩුවෙන් D ට ණය දෙන්න. මොකද ඊට හොඳයි මහ බැංකුවේ ගිහිල්ලා අඩු අවදානමක් යටතේ 5.5ට තැන්පත් කරන එක. ඊළඟට එහෙමනම් අපිට පේනවා මේ පොලි අනුපාත මේ විදිහට ගත්තොත් පොලි අනුපාතවල අවම අනුපාතය වෙන්නේ අන්තිම අනුපාතය 5.5යි SDFR. දැන් ඊළඟට අපි කිව්වා right දැන් A ටයි D ටයි AD හිඟ පොසිෂන්ස් වල ඉන්නේ හිඟයි. දැන් මේගොල්ලන්ට ණය ගන්න ඕනේ. මේගොල්ලෝ ණය ගන්නවා නම් ණය ගන්න අවම පොලි අනුපාතය කීයද කියලා අපි අහමු. දැන් ඒට පුළුවන් ඒට දැන් අපි ඒ ගමුකෝ ඒ හිඟයි සල්ලි අඩුයි දවස් අවසානයේ මුදල් හිඟයක් තියෙනවා. එහෙමනම් අර මුදල් හිඟයක් පවතිනවා නම් ඔහුට පුළුවන් මහ බැංකුවට ගිහිල්ලා 6.5 යට ගානේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය යටතේ ණය ගන්න. දැන් 6.5ට ගන්න පුළුවන් නම් ඒට කිසිම හේතුවක් නැහැ මේ අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොලේ මුදල් වැඩි C ගෙන් හෝ B ගෙන් 6.5ට වැඩියෙන්. ඒ කියන්නේ 7ට 6.75ට මේ විදිහට 6.5ට වැඩියෙන් ණය ගන්න. මොකද B හරි A C හරි කිව්වොත් එහෙම මම දෙන්නේ 7.5ට කියලා A කියනවා right ඔයාගේ සල්ලි මට එපා මම යනවා මහ බැංකුවට මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් යටතේ මට 6.5ට ණය ගන්න පුළුවන් කියලා. එහෙමනම් මේ වෙළඳපොලේ කොයි වෙලාවකවත් 6.5ට වැඩියෙන් පොලි අනුපාතයක් ඔෆර් කරන්න බෑ. එහෙම ඔෆර් කරොත් ගන්න අවස්ථා අඩුයි. right practically නෙමෙයි theoretically ගන්න අවස්ථා අඩුයි. එතකොට එහෙමනම් මේ වෙළඳපොලේ වැඩියෙන් යන්න පුළුවන් පොලි අනුපාතය 6.5යි SLFR එහෙම නැත්නම් නිත්‍ය ණය පහසුකම් අනුපාතය. එහෙමනම් අපි කිව්වා ඔන්න දැන් මේ අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොලේ පොලි අනුපාත වලට කොරිඩෝවක් හැදුනා කියලා. ඉහළ අනුපාතය 6.5යි පහළ අනුපාතය 5.5යි. එහෙනම් අන්තර් බැංකු වෙළඳපොලේ පොලි අනුපාතය යන්නේ මේ කොරිඩෝව ඇතුළේ. මේ කොරිඩෝව ඇතුළේ. ඔන්න ඔබට පේනවා කොහොමද ප්‍රතිපත්ති පොලි අනුපාත හරහා පොලි අනුපාත කොරිඩෝවක් හැදෙන්නේ කියලා. right පොලි අනුපාත කොරිඩෝවක් හැදෙන්නේ කියලා. එහෙමනම් දැන් අපිට පැහැදිලි වෙනවා කොහොමද ප්‍රතිපත්ති පොලි අනුපාත ඒක්ෂණ වෙළඳපොලේ ඒක්ෂණ ණය වෙළඳපොලේ පොලි අනුපාත වලට බලපෑම් සිදු කරන්නේ කියලා. right එතකොට මේ තියෙන එක තමයි මෙම කොරිඩෝව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය හා නිත්‍ය ණය පහසුකම් අනුපාතය මගින් නිර්මාණය වේ. ඉහළ සීමාව නිත්‍ය ණය පහසුකම් අනුපාතය මගින්ද පහළ සීමාව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය මගින්ද තීරණය වේ කියලා. එතකොට ඔබට මෙතන පේනවා මේ ප්‍රතිපත්ති පොලි අනුපාත කොරිඩෝව. මේකේ ඔබට පොඩි වෙනස්කමක් කරගන්න වෙනවා. මෙතන උඩ SDLR කියලා තියෙන්නේ. මේක ඔබට හදා ගන්න වෙනවා SDFR කියලා නේ. SD standing lending facility rates. SLFR කියලා ඔබට හදා ගන්න වෙනවා. SLFR standing lending facility rate SLFR කියලා හදා ගන්න. SDLR කියලා වැරදිමක් ඔබට තියෙන්නේ right SLFR right ඔබට මේ අපි කතා කරපු දේවල් ක්ලියර්ද යම් කිසි ගැටලුවක් තිබෙනවද ප්‍රතිපත්ති පොලි අනුපාතය සහ ප්‍රතිපත්ති පොලි අනුපාත කොරිඩෝව ඔබට පැහැදිලිද
right okay බොහොම ස්තුතියි අපි එහෙනම් ඊළඟ එකට යමු ඊළඟ එක තමයි විවට වෙළඳපළ කටයුතු විවට වෙළඳපළ කටයුතු right දැන් අපි කිව්වා දැන් විවට වෙළඳපළ කියලා කියන්නේ හරියට මේක සරලව කියනවා නම් මහ බැංකුව වෙළඳපළට යනවා වගේ වැඩක් right මහ බැංකුව වෙළඳපළට යනවා එතකොට වෙළඳපළට අපි යන්නේ ඇයි වෙළඳපළට ගිහිල්ලා අපිට කරන්න තියෙන්නේ දෙකයි වෙළඳපළේ එක්ක අපි යමක් විකුණන්න ඕනේ එහෙම නැත්නම් යමක් බිලට ගන්න ඕනේ එතකොට මහ බැංකුව වෙළඳපළේ විකුණන්නේ මොනවද බිලට ගන්න මොනවද මහ බැංකුවට විකුණන්න බිලට ගන්න පුළුවන් සුරකුම්පත් right එතකොට මහ බැංකුව වෙළඳපළට ගිහිල්ලා සුරකුම්පත් වෙළඳාම සිදු කරනවා සුරකුම්පත් මිලදී ගැනීම හෝ විකිණීම මේ දෙකෙන් ගන්න කරන්න පුළුවන් එක්ක විකුණනවා එක්ක මිලට ගන්නවා නමුත් මේ විකිණීම හෝ මිලට ගැනීම නිකන් කරන්නේ නැහැ මේක කරන්නේ මේ අවස් වෙළඳපළේ තිබෙන තත්වයන් සොයා බලලා. දැන් අපි හැම දෙයක්ම අපි එක්ක භාණ්ඩ විකුණන්නෙත් යම් කිසි හේතුවකට මිලට ගන්නෙත් යම් කිසි හේතුවකට මහ බැංකුවත් එහෙම තමයි තමන්ගේ සුරකුම්පත් විකිණීම හෝ මිලට ගැනීම සිදු කරන්නේ යම් කිසි හේතුවකට. මොකද්ද මේ හේතුව? වෙළඳපළේ ද්‍රවශීලතාවය. සරලව කියනවා නම් වෙළඳපළේ තිබෙනා වූ මුදල් ප්‍රමාණය බැංකු ක්‍රමයේ සතු මුදල් ප්‍රමාණය ද්‍රවශීලතාවය මෙය දිනපතා ගණනය කිරීම සිදු වෙනවා. එතකොට යම් කිසි වෙලාවක ඉලක්කගත ද්‍රවශීලතාවය ඔබට පේනවා ඉලක්කගත ද්‍රවශීලතාවය සහ පවතින ද්‍රවශීලතාවය අතර ලොකු වෙනසක් තිබේ නම් පවතින ද්‍රවශීලතාවය ඉලක්කගත ද්‍රවශීලතාවය සඳහා වෙනස් කිරීමට අවශ්‍ය ප්‍රමාණයේ සුරකුම්පත් වෙළඳාමක් මහ බැංකුව සිදු කරයි. එතන මහ බැංකුවට තියෙනවා සාමාන්‍යයෙන් වෙළඳපොළ තිබිය යුතු ද්‍රවශීලතාවය පිළිබඳ ඉලක්කගත ටාගට් එකක් ද්‍රවශීලතා මට්ටමක්. ඒතර යම් කිසි වෙලාවක මහ බැංකුව ද්‍රවශීලතාවය ගණනය කරද්දී පෙනුනොත් මේ මාකට් එකේ වෙළඳපොලේ ද්‍රවශීලතාවය වැඩි කියලා ඔන්න ඔවුන්ට සිදු වෙනවා සුරකුම්පත් වෙළඳාමක් කරලා මුදල් නැවත මහ බැංකුවට උකහා ගැනීමට අද්දවා ගැනීමට එහෙමනම් ඔවුන්ට සිද්ධ වෙන ඔන්න සුරකුම්පත් විකුණලා මුදල් ඇතුළට ගන්න. ඒතර අපි ඒකට කරනවා ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම එහෙම නැත්නම් ප්‍රතිමිලදී ගැනීමේ වෙන්දේසි. ඊළඟට මහ බැංකුව දැක්කොත් එහෙම අපේ ඉලක්කගත ද්‍රවශීලතාවයට වඩා වෙළඳපොලේ පවතින ද්‍රවශීලතාවය අඩුයි කියලා ඒ කියන්නේ වෙළඳපොලට මුදල් නැහැ. ඒ කියන්නේ එදිනෙදා ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී ගැටලු මතුවෙනවා. එහෙමනම් පවතින ද්‍රවශීලතාවය ඉලක්කගත ද්‍රවශීලතාවයට වඩා අඩු විට එය අවශ්‍ය ප්‍රමාණයට වැඩි කිරීම සඳහා සුරකුම්පත් මිලදීගෙන ඒ කියන්නේ වෙළඳපොලෙන් සුරකුම්පත් මිලටගෙන වෙළඳපොලට සල්ලි දෙන්න මහ බැංකුව කටයුතු කරනවා. මේකට අපි කියනවා ප්‍රතිවිකුණුම් ගිවිසුම් කියලා. එතකොට මොකද්ද ප්‍රතිමිලදී ගැනීම කියලා කියන්නේ? ප්‍රතිමිලදී ගැනීම කියලා කියන්නේ නැවත මිලදී ගැනීමේ පොරොන්දුව පිට සුරකුම්පත් විකිණීම. සුරකුම්පත් විකිණීම. එතකොට මොකද වෙන්නේ? වෙළඳපොලට සුරකුම්පත් යනවා ඊට සමාන මුදල් ප්‍රමාණයක් මහ බැංකුවට ඇදී එනවා. right? උදාහරණයක් හැටියට අපි හිතමුකෝ ලක්මිනීට මුදල් වැඩි. දැන් මට ලක්මිනීගේ මුදල් ටික ගන්න ඕනේ. ලක්මිනීගේ මුදල් ටික ගන්න බෑනේ මට තර්ජනය කළා. මම මොකද කරන්නේ? ලක්මිනීට කියලා කියනවා ඔන්න මම වෙළඳාමක් කරනවා. මෙන්න ඔබට මම දෙනවා සුරකුම්පතක්. මේ සුරකුම්පත අරගෙන ලක්මිනී මට මුදල් දෙන්න. මම දැන් ලක්මිනී යනකොට මම මේක කාටද විකුණන්නේ? බය වෙන්න එපා. මම මේක මාසෙකින් ආයෙ මිලට ගන්නවා. නැත්නම් මම මේක ආයෙ දින 7කින් මිලට ගන්නවා. right? ඒතර නැවත මිලදී ගැනීමේ පොරොන්දුව පිට මම ලක්මිනීට දෙනවා සුරකුම්පත්. ලක්මිනී මට ලක්මිනී ගාව දෙන සල්ලි දෙනවා. දැන් ලක්මිනීට මොකද උනේ? ලක්මිනීගේ සල්ලි නැති වුණා. ලක්මිනීට හම්බුණා සුරකුම්පත්. හැබැයි දැන් ලක්මිනී බය නැහැ. මේ සුරකුම්පත කාට විකුණන්න වෙයිද? විකුණන්න බැරි වෙයිද? එහෙම බයක් නැහැ. මොකද මම දුන්නේ මේක දින 7කින් යම් කිසි දින ප්‍රමාණයකින් නැවත මිලදී ගැනීමේ පොරොන්දු පිට. අපි හිතමු දින 7ක් නම් දින 7 ඉවර වෙනකොට මම ලක්මිනීට නැවත මුදල් දෙනවා. ලක්මිනී ආයි මට මේ සුරකුම්පත දෙනවා. right? මොකද මම බැඳිලා ඉන්නවනේ මේක ගන්න. මම අරගන්න. දැන් මේවට අපි කියනවා මොකද්ද? ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම් කියලා. ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම්. මේවා අපිට දකින්න ලැබෙන ප්‍රතිමිලදී ගැනීමේ වෙන්දේසි. මේ වෙන්දේසි වල ඔබට සුරකුම්පත් මේ ආකාරයට අරගන්න පුළුවන්. අරගෙන තමන්ගේ අතිරික්ත මුදල් එතකොට මහ බැංකුවට ගලා යාම සිදු වෙනවා. දැන් අපි හිතමු අපි චාමරව ගමුකෝ. චාමර ඉන්නවනේ. දැන් චාමරට සල්ලි වැඩි. චාමරට සල්ලි වැඩි නම් චාමරට සල්ලි වැඩි නේ.
චාමරට සල්ලි වැඩි නම් දැන් මට ඕනේ චාමරගේ සල්ලි අඩු කරන්න. නැත්නම් චාමර එක එක අනවශ්‍ය වියදම් කරනවායි කියලා මට සල්ලි අඩු කරන්න. හරි. කොහොමද මම අඩු කරන්නේ? මම චාමරට කියනවා දැන් සල්ලි වැඩි කියලා කවුන චාමරට සල්ලි අඩුයි. චාමරට සල්ලි නැහැ. දැන් ලක්ෂ්මීට සල්ලි වැඩි උනේ. නේ ලක්ෂ්මීට සල්ලි වැඩි. චාමරට සල්ලි නැහැ. සල්ලි නැහැ. දැන් චාමරට සල්ලි නැති වුණාම දැන් හරි කරදරයි නේ. ඒතකොට චාමරට තමන්ගේ වැඩ කටයුතු එදිනදා වැඩ කටයුතු කරගෙන යන්න බෑ. දැන් එතකොට මොකද වෙන්නේ මම බලනවා පව් වැඩි මේ ළමයාට සල්ලි දුන්නේ නැත්තම් මෙයාට ක්ලාස් යන්න බෑ. තමන්ගේ එදිනදා වැඩ කටයුතු කරන්න බෑ. කන්න බොන්න බෑ. එහෙමනම් මම මෙයාට සල්ලි දෙන්න ඕනේ. දැන් කොහොමද මම දෙන්නේ ඔයාට? මම කියනවා මම නිකන් දෙන්නේ නැහැ. චාමරට කියනවා චාමර ඔයා ගාව තියෙන සුරකුම්පත් මට දෙන්න. මම ඔයාට සල්ලි දෙන්නම්. ඔයාගේ ප්‍රශ්න විසඳ ගන්න. right? ඒකට චාමරට මං කියනවා හැබැයි චාමර මම මේක වෙන කාටවත් විකුණන්නේ නැහැ. ඔයාටමයි ආයි විකුණන්නේ. ඔයාටමයි ආයි විකුණන්නේ. right? කියලා නැවත චාමරටම සුරකුම්පත් විකිණීමේ පොරොන්දුව පිට මම චාමරගෙන් සුරකුම්පත් ලබා ගන්නවා. ඒකට චාමර ඔන්න මට සුරකුම්පත දෙනවා. මම කියනවා රයිට් චාමර මේක මං ඔයාටම ආයි විකුණනවා දින 7කින් ඔයා සල්ලි අරන් එන්න. දැන් ඔයාගේ ප්‍රශ්න ටික විසඳ ගන්න මෙන්න සල්ලි කියලා මම සල්ලි දෙනවා. දැන් ඔන්න චාමරට මං සල්ලි දුන්නා. චාමරගේ සුරකුම්පත් මම ගත්තා. චාමරට නැවත විකිණීමේ පොරොන්දුව පිට තමයි මේ සල්ලි මේ සුරකුම්පත් මම අරගත්තේ. ඒතකොට චාමර යාගේ ප්‍රශ්න ටික විසඳ ගන්නවා කෙටි කාලීනව මගෙන් සල්ලි අරගෙන ගිහිල්ලා ඊට පස්සේ දින 7කින් පස්සේ චාමර ඇවිල්ලා මට සල්ලි දෙනවා. මම ආපහු චාමරට එයාගේ සුරකුම්පත් ටික දෙනවා. මේක මොකද්ද? ප්‍රතිවිකිණීමේ වෙන්දේසි ප්‍රතිවිකිණීමේ විකුණුම් ගිවිසුම්. නැවත විකිණීමේ පොරොන්දුව පිට සුරකුම්පත් මහ බැංකුව විසින් අරගන්නවා. එහෙම අරගෙන සල්ලි දෙනවා ඒ සුරකුම්පත් දෙන අයට. right? නැත්නම් වෙළඳපළට මුදල් නිකුත් කිරීම සිදු වෙනවා. මෙතනදී මොකද වෙන්නේ? වෙළඳපළේ මුදල් ප්‍රමාණය වැඩි වෙනවා, ද්‍රව්‍යශීලතාවය වැඩි වෙනවා. එහෙමනම් ඔබට පේනවා යම් කිසි වෙලාවක වෙළඳපළේ ඉලක්කගත ද්‍රව්‍යශීලතාවයට වඩා ද්‍රව්‍යශීලතාවය වැඩි නම් ප්‍රතිමිලදී ගැනීම වෙන්දේසි මගින් ද්‍රව්‍යශීලතාවය උකහා ගැනීමටත් යම් කිසි වෙලාවක ඉලක්කගත ද්‍රව්‍යශීලතාවයට වඩා පවතින ද්‍රව්‍යශීලතාවය අඩු නම් අන්න ඒ වෙලාවට ඉන්ජෙක්ට් කරන්න. එහෙම නැත්නම් මුදල් නැවත වෙළඳපළට ලබා දීලා වෙළඳපළ යථා තත්ත්වයට පත් කරන්න ප්‍රතිවිකුණුම් ගිවිසුමුත් එළඹෙනවා. එතකොට ප්‍රතිමිලදී ගැනීමේ වෙන්දේසි සහ ප්‍රතිවිකුණුම් වෙන්දේසි මහ බැංකුව විසින් පවත්වනවා. එසේ පවත්වලා සුරකුම්පත් මිලදී ගැනීම, සුරකුම්පත් විකිණීම යනාදී දේ හරහා මුදල් තියෙන ප්‍රමාණය අඩු කිරීම වැඩි කිරීම තුළ ද්‍රව්‍යශීලතාවය පාලනය කරනවා. එහෙනම් ඔබට දැන් තේරෙනවා ඇති ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම් සම්බන්ධයෙන්. මේ අපි කතා කරපු දේ ගැන ඔබට යම් කිසි ගැටලුවක් තිබෙයි. ප්‍රතිවිකුණුම් සහ ප්‍රතිමිලදී ගැනුම් වෙන්දේසි සහ ගිවිසුම් විවට වෙළඳපළ කටයුතු මේ පිළිබඳව ඔබට ගැටලුවක් තියෙනවා. clear? right. clear නෑ. වෙන කවුද ඉන්නේ? අනික් අයට කොහොමද? බෞද්ධ මැද්දේ ඡන්ද විමසීමානු clear. තව එක්කෙනෙකුට නෑ. no sir clear all. no sir clear all කියන්නේ no ද clear ද? clear. right clear. උඟ දෙනෙකුට clear වෙලා තියෙනවා. එතකොට මේ එක්කෙනෙකුට පොඩ්ඩක් ගැටලුකාරී තත්ත්වයක් ඇතිලා දිනවා. ඒ නිසා මම එකපාරක් නැවත කියන්නම්. යම් කිසි වෙලාවක මුදල් හිඟනම් වෙළඳපළේ ඒ මුදල් හිඟේ නැති කරන්න නම් මුදල් දෙන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? බැංකුවල තියෙන සුරකුම්පත් මහ බැංකුව මිලට ප්‍රති විකුණුම් වෙන්දේසි යටතේ අරගෙන නැවත බැංකුවලට විකිණීමේ පොරොන්දුව පිට ඒ සුරකුම්පත් අරගෙන මහ බැංකුව බැංකුවලට සල්ලි දෙනවා. ඔන්න බැංකු ක්‍රමේ සල්ලි වැඩි වෙනවා, ද්‍රව්‍යශීලතාවය වැඩි වෙනවා. යම් කිසි වෙලාවක බැංකු ක්‍රමේ සල්ලි වැඩි නම් මේ වෙනකොට මොකද කරන්නේ? බැංකු ක්‍රමයට සුරකුම්පත් විකුණනවා නැවත මිලදී ගැනීමේ පොරොන්දුව පිට. ඕන් කියනවා දින 7කින් මම මේක ගන්නම්, ඔයා මේක මේ සුරකුම්පත් තියාගෙන සල්ලි ටික මට දෙන්න කියලා. එතකොට මොකද වෙන්නේ? බැංකු ක්‍රමේ සල්ලි මහ බැංකුවට ඇදිලා එනවා, බැංකුව වලට යනවා සුරකුම්පත්. right? එතකොට බැංකුව වලට සුරකුම්පත් යනවා කියලා කියන්නේ බැංකු ක්‍රමේ මුදල් මහ බැංකුවට ඇදිලා ආව, ද්‍රව්‍යශීලතාවය අඩු වුණා. ඊට පස්සේ නැවත ඔවුන්ට පුළුවන් ඇවිල්ලා සුරකුම්පත් දීලා තමන්ගේ මුදල් ගන්න දින 7
පැන්නට පස්සේ ඔය යම්කිසි එකක වෙන දින ප්‍රමාණයට පස්සේ right ප්‍රතිවිකුණුම් වලදී මේක අනිත් පැත්ත මේක තවත් ක්ලියර් නැත්තම් මම මේ සෙෂන් එකෙන් පස්සේ පොඩි වෙලාවක් ඉන්නවා ඔබට පුළුවන් මාත් එක්ක නැවත ඒ සම්බන්ධ වෙන්න ක්ලාස් එකෙන් පස්සේ right right ඊළඟට ඔන්න අපි දැන් කතා කරා මොකද ප්‍රතිපත්ති පොලි අනුපාතික ප්‍රතිපත්ති පොලි අනුපාතික කොරිඩෝව විවට වෙළඳපොළ කටයුතු ඊළඟට ඔන්න එනවා බැංකු අනුපාතිකය. එතකොට මොකද්ද මේ බැංකු අනුපාතිකය කියලා කියන්නේ? බැංකු අනුපාතිකය කියලා කියන්නේ මහ බැංකුව විසින් අවසාන ණය දෙන්නා ලෙස. ඒ කියන්නේ ඔබට දැන් විශාල ද්‍රවශීලතා ගැටලුවක් ඇති වෙලා තියෙනවා බැංකු ක්‍රමයට. දැන් බැංකුව වලට යන්න තැනක් නැහැ. දැන් බැංකුව වලට යන්න තැනක් නැහැ. දැන් මේ බැංකුව ද්‍රවශීලතා ගැටලුව එදිනදා ව්‍යාපාරික කටයුතු කරන්න බෑ. දැන් මෙහෙම වුණාම මහ බැංකුව වහාම ඉදිරිපත් වෙලා ඒ බැංකුව වලට අවසාන ණය දෙන්නා හැටියට ණය දීමට කටයුතු කරනවා. දැන් මේක වටිනවද? දැන් ඔබ හිතන විදිහට මෙහෙම මහ බැංකුව දෙන්න ඕනේද මේ අවසාන ණය දෙන්නා හැටියට ණය? මොකද ඔබ හිතන්නේ? මහ බැංකුව දෙන්න ඕනේද? ඇයි දෙන්න ඕනේ? මහ බැංකුවට පුළුවන් කියන්න දැන් ඔයා ණය දීලා අමාරු වෙන්න නම් මම ගාවට එන්න එපා මම සල්ලි දෙන්නේ නැහැ කියලා. බැරි වෙලාවත් මහ බැංකුව අවසාන ණය දෙන්න හැටියට හිටියේ නැත්තම් මොකද්ද වෙන්නේ? මොකද ඔබ හිතන්නේ? දැන් ඔබට පුළුවන් ඔබගේ පරණ දැනුම මතක් කරගන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? මහ බැංකුව සාමාන්‍ය බැංකුවක් ඉන්නවා මේ බැංකුවට ද්‍රවශීලතා අර්බුදයක්. ද්‍රවශීලතා කියන්නේ සල්ලි නැහැ. දැන් සල්ලි නැතුණා මොකද වෙන්නේ? එදිනෙදා ඩිපොසිටර්ස්ට ගෙවන්න අමාරුයි. එදිනෙදා බිල්ස් ටික ගෙවා ගන්න අමාරුයි. දුන්න ණය වලට සල්ලි ඊළඟ ආපුවම දෙන්න විදියක් නැහැ. න ගැටලු. දැන් මෙහෙම ගැටලු වුණාම දැන් මේ බැංකුවට වෙන තැනකින් ණය ගන්න බැරි නම් දැන් ඔන්න මහ බැංකුව කියනවා මම අවසාන ණය දෙන්න ඇටිට ඔබට ණය දෙන්නම් කියලා. මේක කරන්න ඕනද නැද්ද? මොකද හිතන්නේ? මේකේ වැදගත්කම මොකක්ද? ඇයි මේගොල්ලෝ මේ අවසාන ණය දෙන්න ඇරියට ඉන්න ඕනේ? ඇයි බැරිද මේගොල්ලන්ට මේ නෑ අපිට කරන්න දෙයක් නෑ කියලා ඉන්න? මොකද හිතන්නේ? කියන්න බෑනේ පොඩ්ඩක්. ඔබට පරණ දේවල් ඔළුවට අරගෙන. ඕන්න ඔබට කතා කරන්න පුළුවන්. රයිට්? අපි කට්ටියනේ ඉන්නේ. නැත්තම් මට ටෙක්ස්ට් එකක් දාන්න බෑනේ මෙතනින්. පොඩ්ඩක් හිතලා උත්තරයක් දෙන්න විනාඩියක් කරා. මොකද මේක එකපාරක් ඔන්න විභාග ප්‍රශ්නයක් ආවා. දැන් ඔබ හැමදාම හිතාගෙන යන්නේ ඔන්න බැංක් රේට් අවසාන ණය දෙන්න. ඊපාරක් ඇහුවා අවසාන ණය දෙන්න ඇටියට මා බැංකුවේ ඉන්න ඕනේ ඇයි මේක මෙච්චර වැදගත් කියලා. මොකද හිතන්නේ ඔබ? රයිට් හිතලා මට ටෙක්ස්ට් එකක් දාන්න. නැත්නම් ඔබට කතා කරන්නත් පුළුවන්. ඇයි ඉන්න ඕනේ? මහජන විශ්වාසය අඩු වෙන නිසා. අනික මොකද හිතන්නේ? මහජන විශ්වාසය අඩු වෙන නිසා. අනික මොකද හිතන්නේ? ඇයි මහ බැංකුව අවසාන ණය දෙන්න හැටියට ඉන්න ඕනේ? මහ බැංකුවට බැරිද අපිට කරන්න දෙයක් නෑ කියලා ඉන්න? එක්කෙනා උත්තර දුන්නේ මට. අනිකයා මොකද කියන්නේ? right online උනාම හැංගිලා ඉන්න පුළුවන් නේ. right okay මම හිතනවා ඔබට eye open එකක් වෙන්න ඇති. ඔබ මේ මතක තියාගන්න විභාගයේදී මින් ඉදිරියට පරණ ප්‍රශ්න පාඩම් කරා කියලා ඔබට මේ විභාගේ පාස් වෙන්න බෑ. මේ වගේ හිතලා ලියන්න පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ දැනුම පාවිච්චි කරලා. දැන් පෙර ඔබට අහන්න පුළුවන් විභාග ප්‍රශ්න පත්‍රවල බැංකු අනුපාතය කීයද? දැන් අපි එහෙම අහන්න නැතුව අපිට අහන්න පුළුවන් රයිට් අවසාන ණය දෙන්න හැටියට බැංකු වලට ණය ගන්න පුළුවන් අනුපාතය මොකක්ද? අවසාන ණය දෙන්න හැටියට මහා බැංකුව ඉන්න ඕනේද? ඒ කාර්යයේ තියෙන වැදගත්කම මොකක්ද? දැන් එහෙම වුණාම ඔබට ඒකට හිතලා ලියන්න වෙනවා. දැන් මතකද අපි කතා කරා
බැංකු මූල්‍ය අතරමැදියා හැටියට පරිණත කාල පරිවර්තනය සිදු කරනවා. විශේෂයෙන්ම ඔහු කරන්නේ තැන්පත්කරුවන්ගෙන් ඉතුරු මේකක වලින් මුදල් රැස් කරලා හිඟ ඒකවලට දෙන එක. ඒතකොට අපි මේ කතා කරගෙන යද්දී අපි පෙන්නවා මේ සියල්ල සිදු කරන්න බැංකු වලට හැකි වෙන්නේ මහජන විශ්වාසය තියෙනකන් විතරයි කියලා. කියන්නේ යම් කිසි අවස්ථාවක මහජන විශ්වාසය කැඩුනොත් ඔන්න මහජනයා ඇවිල්ලා තමන්ගේ මුදල් ඉල්ලනවා. මුදල් ඉල්ලනකොට අපි දැක්කා මහජනයාට ඔබට සියලුම මුදල් ලබා දෙන්න බෑ. ඇයි හේතුව? ඔබ කෙටි කාලින තැන්පතු අරගෙන දිගු කාලින ණය දීලා ඉවරයි. ඒකට මේ මිනිස්සු ඔක්කොම ඇවිල්ලා ඉල්ලුවොත් සල්ලි ඔබට දෙන්න බෑ. ඒකට ඇත්තටම බැංකුව වල අපේ සල්ලි තියෙනවා කිව්වට ඒක මම කිව්වා ඔබට ලොකු ඉලූෂන් එකක් කියලා නේ. ඒකට දැන් අපි කියනවා ඔන්න අපේ ලක්ෂ 10ක් බැංකුවේ තියෙනවා. දැන් මං අහන කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? මං දුන්න ලක්ෂ 10ක් ඩිපොසිට් කළා ආවා. දැන් මගේ ඩිපොසිට් කරපු සල්ලි ටික බැංකුව පැක් කරලා සීල් කරලා අරන් තියනවා. මෙන්න මෙයා ඩිපොසිට් කරපු සල්ලි ටික මෙන්න පොලිතින් කවර් එක දාලා සීල් කරලා තිබ්බා ආවම දෙන්නේ. බැංකුව එහෙම කරන්නේ නැහැ. ඔබ හිතනවා ඔබේ සල්ලි බැංකුවේ තියෙනවායි කියලා. නමුත් ඇත්තටම ඔබේ සල්ලි බැංකුවේ නැහැ. හැබැයි ඉල්ලපු වෙලාවට දෙනවා. මේක කොහොමද කරන්න කියන එක අපි ඉගෙන ගත්තා. මොකක් කියලාද? පරිණත කාල පරිවර්තනයේ යටතේ. ඒතර බැංකුව කෙටි කාලිනව ණය ගත්තා. බැංකුව දන්නවා මහජනයා බැංකුව විශ්වාස කරනකම් හැමෝම ඇවිල්ලා තමන්ගේ සල්ලි ඉල්ලන්නේ නැහැයි කියලා. තමන්ගේ තියෙන ඩිපොසිට් රිනිව් කරනවා කියලා. ඒ නිසා මහ බැංකුව වාණිජ්‍ය බැංකුව මොකද කරන්නේ? වාණිජ්‍ය බැංකුව බය නැතුව දිගු කාලේ ණය දෙනවා. නමුත් අපි කිව්වා කොයි හරි වෙලාවක ද්‍රවශීලතා ගැටලුවක් ඇති වුණොත් මොකක්ද ද්‍රවශීලතා ගැටලුවක් කියන්නේ? බැංකුවෙන් ඇවිල්ලා ඩිපොසිට් කෙනෙක් සල්ලි ඉල්ලුවාම කිව්වොත් දැන් නම් දෙන්න විදියක් නැහැ පස්සේ එන්න. එහෙම නැත්නම් සප්ලයර් කෙනෙකුට ගෙවන්න නැතුව සප්ලයර් කෙනෙක් බැංකුවට නඩුවක් දැම්මොත් මට ගෙව්වේ නැහැ. right? දැන් ඔන්න ප්‍රශ්න. මේ අනාදී යම් කිසි ක්‍රමයකින් මිනිසුන්ට තේරුනොත් එහෙම බැංකුවට සල්ලි නැහැ කියලා මහජන විශ්වාසය බිඳ වැටෙනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? මිනිස්සු ඔක්කොම බැංකුවට දුවගෙන එනවා සල්ලි ඉල්ලන්න. අන්න ඒ වගේ අවස්ථාවක බැංකු අසරණ වෙනවා. කොච්චර ස්ථාවර බැංකුවක් වුණත් මේ වෙලාවට බිඳ වැටෙනවා. ඒ නිසා තමයි මහජන විශ්වාසය අත්‍යවශ්‍යම වැදගත්. ඒ වගේම බැංකුවේ රෙපියුටේෂන් කියන එක. එහෙම නැත්නම් කීර්ති නාමය ඉතා වැදගත් වෙන්නේ මේ නිසා. ඒකට අපි කතා කරනවා රෙපියුටේෂනල් රිස්ක්. කීර්ති නාමය පිළිබඳ අවධානම. මේ බැංකුවකට අතිශයින් වැදගත්. මොකද කීර්ති නාමය බිඳ වැටුනොත් වෙන්නේ ඔන්න මහජන විශ්වාසය තමයි බිඳ වැටෙන්නේ. ඒතර මහජන විශ්වාසය බිඳ වැටෙනවා කියන්නේ බැංකුවට තමන්ගේ එදිනෙදා ව්‍යාපාරික කටයුතු නිසිලස කරගෙන යන්න බැරි වෙනවා. ඒතර මේ වගේ වෙලාවට ඇති වෙන අර්බුද මොනවාද අර්බුද? බැංකුව අර්බුද. බැංකුවට මිනිස්සු දුවගෙන ආවිලා සල්ලි ඉල්ලනවා. මේ තුර බැංකුවට බැරි වෙනවා තමන්ට එකපාරට සියලුම ඩිපොසිටර්ස්ට සල්ලි දෙන්න. ඒ තුල ඔන්න මිනිස්සු තවත් පැනික් වෙලා ගැටලු ඇති වෙනවා, අර්බුද ඇති වෙනවා. මේ ගැන අපි කතා කරමු ඉදිරි පාඩම් වලට. එතකොට මෙවැනි අවස්ථාවක් නිර්මාණය වීම වළක්වන්න බැංකුවකට යම්කිසි ද්‍රවශීලතා ගැටලුවක් ඇති වුණාම తాවකාලිකව මහ බැංකුව අවසාන ණය දෙන්නා ලෙස බැංකුව වලට ණය දෙන්නට කටයුතු කරනවා. නව මතක තියාගන්න දැන් මේක අර නිත්‍ය ණය පහසුකම් අනුපාතය වගේ නෙමෙයි. මේක ඇවිල්ලා දැන් ඔබ ද්‍රවශීලතා අර්බුදයකට ලක් වෙලා తాවකාලිකව අමාරුවේ වැටිලා. අමාරුවේ වැටෙන්නේ ඇයි? ඔබ නිසි ලෙස තමන්ගේ වත්කම වගකීම් කළමනාකරණය කරපු නැති නිසා. එතකොට එක්ක වැඩිපුර ණය දෙන්න ගිහිල්ලා. එහෙම නැත්නම් ව්‍යාපාර කටයුතු අධි අවදානමක් අරගෙන. එහෙම නැත්නම් තමන් හරියට asset and liabilities match කරන්නේ නැතුව ගිහිල්ලා. මේවා තමයි වෙලා තියෙන්නේ. ඉතින් එහෙමනම් යම්කිසි වැරදක් කළා හින්දා තමයි මේක වෙන්නේ. එහෙමනම් ඔබට මේදී හම්බෙන්නේ දණ්ඩන පොලි අනුපාතිකයක්. දණ්ඩන පොලි අනුපාතිකයක් මේ සාමාන්‍යයෙන් ඉහළ අගයක් ගන්නවා. ඒතර වර්තමානයේදී මෙම පොලි අනුපාතිකය 9.5යි. right? මේ මීට වඩා ඉහළ තත්ත්වයක තිබ්බේ. නමුත් වර්තමානයේදී මේ 9.5 දක්වා අඩු කරලා දිනවා. ඒතකොට යම් කිසි වෙලාවක ඔබ ද්‍රවශීලතා හිඟයකට ලක් වෙලා ගැටලුවකට ලක් වුණොත් එවන් විටක මෙම බැංකු අනුපාතයේ යටතේ අවසාන ණය දෙන්නා ලෙස මහ බැංකුවෙන් ණය ලබා ගන්නවා. එහෙම ගියොත් ඔබට හම්බෙන්නේ 9.5යි. එතකොට මෙතනදී අපිට පේනවා මේ 9.5ට බැංකු අනුපාතය එහෙම නැත්නම් බැංක් රේට් දණ්ඩන පොලි අනුපාතය අඩු කරලා තියෙන්නේ මේ ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියම කැලලක් හැටියට තමයි. ඒතකොට මහා බැංකුව මෙතනදී කියනවා ඔබ යම් කිසි වෙලාවක ණය දෙන්න ගිහිල්ලා අමාරුව වැටුනොත්
අපි ගාවට ආවොත් අපි දෙන්නේ 9.5ට. දැන් කොයි වෙලාවක හරි මේක 13ට 14ට 15ට වැඩි කරොත් ඒ කියන්නේ මොකද්ද? ඔබ අමාරු වෙట్లా අපි ගාවට එන්න එපා. ආවොත් ලොකු පොලි අනුපාතයකට තමයි ණය ගන්න වෙන්නේ. ඒතකොට ඔන්න බැංකු ටිකක් බය වෙනවා. මොකද එච්චර ලොකු පොලි අනුපාතයකට ණය අරගෙන කරන්න බෑ. ඒ නිසා වුන් ටිකක් කන්සර්වේටිව්ලි පරිස්සමෙන් ගමන් කරනවා. යම් කිසි වෙලාවක මේ දණ්ඩන පොලි අනුපාතය අඩු වුණොත් බැංකු ඔන්න දැන් බය නැතුව යනවා. මොකද ඔවුන් හිතනවා රයිට් ප්‍රශ්නයක් නෑ අපි ණය දෙගෙන ව්‍යාපාරික කටයුතු කරන් යන් දවසේදා ගැටලුවක් ආවොත් අපිට ටක් ගාලා මේ ටිකක් අඩු පොලියකට ණය ගන්න පුළුවන්. රයිට් මේ විදිහට වෙනස් වෙනවා. ඉතින් දණ්ඩන පොලි අනුපාත වැඩි කරොත් එයින් පෙන්වුම් කරන්නේ දවසිරතා ගැටලුවකට ලක් වුණොත් ඔබට ලොකු දණ්ඩනයක් වදිනවා කියන එක. ඒ නිසා බැංකුව ඔන්න කන්සර්වේටිව් වෙනවා. දණ්ඩන පොලි අනුපාත අඩු කරොත් එයින් පෙන්වුම් කරනවා ඔන්න ඔබ දැන් බය නැතුව දෙන්න ගැටලුවක් අඩු ඇති වුණොත් අපි ගාවට එන්න අපි අවසාන ණය දෙන්න හැටෙන්න ණය දෙනවා. ඒ අනුපාතය අඩු කරලා අපි තියෙන්නේ කියලා. ඉතින් මේක තමයි මේ බැංක් රේට්. එහෙම නැත්නම් බැංකු අනුපාතය හරහා ලබා දෙන සිග්නල් එක වෙන්නේ. එතකොට අපි කියනවා බැංකු අනුපාතිකයේ මහා බැංකුව විසින් අවසාන ණය දෙන්නා ලෙස වාණිජ බැංකු සඳහා අවදානම් අවස්ථාවකදී ණය ලබා දෙන විට භාවිතා කරන පොලි අනුපාතිකයේකි මුදල් මණ්ඩලය විසින් පිළිගනු ලබන ඕනෑම වත්කමක් අපේට තබාගෙන මෙම ණය නිකුත් කරනු ලැබේ. right? මේදිත් මතක තියාගන්න වයම් කිසි වත්කමක් සුරකුම්පත් අපේට තබාගෙන තමයි මේ නිකුත් කරන්නේ. බැංකු අනුපාතිකය මේ ලස්සන වචනේ හරියට දෙන්නේ අනුපාතිනයක තිනකය අනුපාතිනකය කියලා. අනුපාතිකය right? නෑන කපන්න. දණ්ඩන පොලි අනුපාතිකයක් වන බැවින් එය අනිකුත් පොලි අනුපාතිකට වලට වඩා ඉහළ අගයක් ගනී. දැන් ඉහළ අගයක් ගත්තා නේ. අපිට දැක්කා නිත්‍ය ණය පාසුකම් අනුපාතය 6.5 3ක් වැඩි මේක. මේ මුදල් නීති පනතේ 87 වන කොටස ඇතේ පවතින මහ බැංකුව සතු තවත් ප්‍රතිපත්ති පොලි අනුපාතිකයක් වේ. right මතක තියාගන්න. නමුත් මේ මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලි අනුපාතික කියලා ගත්තොත් පොලි අනුපාත ප්‍රතිපත්ති පොලි අනුපාතය කියලා ගත්තොත් ඔබ කියන්න ඕනේ නිත්‍ය තැන්පතු අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය. right පොලි අනුපාතික තියෙන්නේ තව මොනවද කියලා අහුවොත් තව බැංකු අනුපාතිකයක් අපිට ගන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ප්‍රතිපත්ති පොලි අනුපාත කියලා අහුවොත් ප්‍රතිපත්ති පොලි අනුපාත දෙකයි. ඒ මොනවාද? නිත්‍ය ණය පහසුකම් අනුපාතය සහ නිත්‍ය තැන්පතු අනුපාතය. right වර්තමානයේදී මෙම අනුපාතය කියන්නේ බැංකු අනුපාතය කීයද කියලා අහනවා. ලියා ගන්න 9.5යි 9.5යි. එතකොට මේ මෙතනදී අපි දක්න ලැබුණා මේ පොලි අනුපාතයත් අඩු කරලා තියෙන්නේ. right එතකොට මේ පසුගිය කාලේ අපිට දක්න ලැබුණේ මොකද්ද? පොලි අනුපාත අඩු වෙනවා. ඒතකොට ඔබට විභාගයේදී ප්‍රශ්නයක් අහන්න පුළුවන් පසුගිය කාලයේදී මහා බැංකුව විසින් අනුගමනය කළ මුදල් ප්‍රතිපත්තිය කුමක්ද? ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක්. ප්‍රතිපත්ති පොලි අනුපාත අඩු කරමින් ඔවුන් ණය දීම එන්කරේජ් කරමින් තමයි මේදී කටයුතු කරේ. ඒට හේතුව ආර්ථිකයේ අර්බුදකාරී තත්ත්වයකට පත්වීම වැළැක්වීම සඳහා ද්‍රවශීලතාවය ඉහළ මට්ටමක පවත්වාගෙන ව්‍යාපාරිකයන්ට තමන්ගේ කටයුතු කරගෙන යාමට අවස්ථාව සලසන්න බැංකුවලට පහසුවෙන් ණය දීලා ජනතාව අත මුදල් ගැවසිලා ඔවුන් ඒ තුලින් නිෂ්පාදනය වෙළඳාම් සිදු කරගෙන යාමට පහසුකම් සපයන්න. right ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයට යන්න ඉස්සෙල්ලා බැංකු අනුපාතිකය ගැන ඔබට යම් කිසි ගැටලුවක් පවතිනවද? බැංකු අනුපාතිකය පැහැදිලිද? පැහැදිලිද ඔබට? පැහැදිලිත් නෑ අපැහැදිලිත් නෑ. කිසිම රෙස්පොන්ස් එකක් නෑ. බැංකු අනුපාතය පැහැදිලිද ඔබට? all right clear. සොරි ඔයගොල්ලෝ chat එකේ දාලා තියෙනවා මම මේ පල්ලෙහාට ගියේ නෑනේ. තව කීප දෙනෙක් උත්තර දීලා තියෙනවා.
right. Madhushi Mahisha Chamar ඔයගලගේ උත්තරත් හොඳට දීලා තියෙනවා right okay very good පැහැදිලි right අපි ඊළඟට යමු ව්‍යවස්ථාපිත සංචිත අනුපාත මේක අපි කීප පාරක් කතා කරපු එකක් ඒක අපි දැනගත්තා මුදල් නීති පනතට අනුව වාණිජ්‍ය බැංකුව විසින් ශ්‍රී ලංකා මහා බැංකුව මගින් නිශ්චය කරනු ලබන ප්‍රමාණයක සංචිතයක් මහා බැංකුවේ පවත්වාගෙන යා යුතු වේ. ඒකට අපි මේදි කිව්වේ ඔබේ තියෙනා වූ ඩිපොසිට් වලින් යම්කිසි ප්‍රමාණයක් ඔබ අනිවාර්යයෙන්ම මහා බැංකුවේ තියන්න ඕනේ කියලා. එතකොට අපි දන්නවා බැංකුවක් ගත්තම මේ බැංක් එකට ඩිපොසිට්ස් හම්බ වෙනවා. මේ ඩිපොසිට් බේස් එක හැදෙනවා. එතකොට අපි ඔබට මතක ඇති ඉතුරු මේක රාශීකරණය යටතේ කිව්වා විවිධ පුද්ගලයෝ මේ බැංකුවට මුදල් තැන්පත් කරනවා. ඒ තුල බැංකුවට ලොකු ඩිපොසිට් බේස් එකක් හැදෙනවා කියන්නේ. එතකොට මේ ඩිපොසිට් බේස් එක භාවිතා කරලා බැංකුවට පුළුවන් මොකද්ද ණය ලබා දෙන්න. ණය ලබා දෙන්න. loans ලබා දෙන්න ණය. right? ඔබ මේ සියලුම මුදල් මේ ඩිපොසිට්ස් වල තියෙන සියලුම මුදල් ණය හැටියට ලබා දුන්නොත් යම්කිසි අවදානමකට ලක් වෙනවා. මොකද්ද අවදානම? බැංකුවල එදිනෙදා කටයුතු කරගෙන යාමට මුදල් තියාගන්න නැතුව බැංකුව ණය දෙන්න ගියොත් එහෙම බැංකුව යන්න පුළුවන් දවසිරතා අර්බුදයකට නේ. එතකොට මොකද බැංකුවට ණය දෙන එක වාසි. ණය දෙනවා කියන්නේ බැංකුවට ආදායම. ඉතින් ඇතැම් වෙලාවට යම් බැංකුවල කල්පනාකරුවන්ට හිතෙන්න පුළුවන් අපි වැඩිපුර පුළුවන් තරම් ණය දීලා වැඩි පොලියක් හොයමු කියලා ඒ මුදල් වලට හෝ ලාභය ලබා ගැනීමේ ගිජුකම තුල ඔවුන් වැඩිපුර ණය දුන්නොත් මේ ඩිපොසිට් බේස් එක හුඟක් අඩු වුණොත් ඔවුන්ට එදිනෙදා වැඩ කටයුතු කරගෙන යාමට යම් ද්‍රවශීලතා ගැටලු ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා මහ බැංකුව කියනවා මේ ඩිපොසිට් බේස් එකෙන් යම්කිසි ප්‍රමාණයක් ඔබ අනිවාර්යයෙන්ම මහ බැංකුවේ තැන්පත් කළ යුතුයි කියලා. මහ බැංකුවේ තැන්පත් කළ යුතුයි කියලා කියනවා. right? එතකොට මේකට අපි කියනවා මේක ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කෙටියෙන් අපි දක්වනවා SRR කියලා statutory reserve ratio SRR right statutory reserve ratio. එතකොට මේ අනුපාතයේ යටතේ තමන්ගේ තිබෙනා වූ රුපියල් ඉතුරුම් වලින් දැනට මේක පවතින්නේ 2%යි 2%ක මුදලක් ඔබ මහ බැංකුවේ තැන්පතුවක් ලෙස තැබිය යුතුයි. 2%ක මුදලක් මහ බැංකුවේ තැන්පතුවක් ලෙස තැබිය යුතුයි. එතකොට මෙය ණය දීමෙන් ඉවත් වෙනවා. right ණය දීමෙන් ඉවත් වෙනවා. right එතකොට ඩිපොසිට් බේස් එක CBSL එකේ SRR දෙකක් පවතිනවා. දෙකක් පවතිනවා. ඩිපොසිට්. right දැන් එතකොට මේකට පොලි ගෙවන්නේ නැහැ. interest නැහැ. interest නැහැ. right ණය දුන්නොත් interest තියෙනවා. ණය දුන්නොත් interest තියෙනවා. එහෙම SR අඩු කරනවා කියලා කියන්නේ බැංකු වලට කොස්ට් එක අඩු වෙනවා කියන එක. මොකද ඔය වැඩිපුර මෙතන තැන්පතු තිබ්බොත් ඒ තැන්පතු හරියට පොලි නොලැබෙන මුදල් ප්‍රමාණයක් වගේ තමයි. ඒතකොට මේකට පොලි හම්බෙන්නේ නැහැ ඔයාලට මහා බැංකුවේ තියලා තියන්නේ. ණය දුන්නොත් පොලි හම්බෙන්නේ. එහෙමනම් 100%ක් වුණා නම් ඔයාලට රුපියල් 100න් 5ක් මෙතන තියන්න වෙනවා. 95යි ණය දෙන්න පුළුවන් 95කට තමයි ඉන්ට්‍රස්ට් හම්බෙන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් 2යි තියන්න ඕනේ. එතකොට 2යි මෙතන තියන්නේ මේ දෙකට ඉන්ට්‍රස්ට් හම්බෙන්නේ නැහැ. නමුත් ඔබට 98ක් ණය දෙන්න පුළුවන් 98කට ඉන්ට්‍රස්ට් හම්බෙන්නේ. එහෙනම් SRR අඩු වෙනවා කියන්නේ බැංකු වලට වාසිදායකයි. එකක් තමයි ණය දීමේ හැකියාව වැඩි වෙනවා. දෙක තමයි බැංකු වලට තියෙන කොස්ට් එක අඩු වෙනවා. කොස්ට් එක අඩු වෙනවා. right. ඒකට ළඟදී මොකද කරේ මහ බැංකුව? SRR අඩු කරානේ. 2කට අඩු කරා. ඒ කියන්නේ වැඩිපුර ණය දීමට හැකියාව ඇති කරා බැංකු වලට සහ බැංකු වලට යන කොස්ට් එකත් අඩු කිරීමට කටයුතු කරා. right. ඔබට මෙහි යම්කිසි අපහැදිලිතාවයක් තියෙනවද නැත්නම් පැහැදිලිද? ඔබට කියන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අනුව වාණිජ්‍ය බැංකුවල තැන්පතුවක් කිරීම මහ බැංකුවේ තැන්පත් කළ යුතු ඇතිවයි නියම කරන අනුපාතය වේ.
වාණිජ බැංකුව විසින් රුපියල් තැන්පතු වගකීම් වලට අනුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයට අනුව මහා බැංකුවේ තැන්පතුවක් පවත්වාගෙන යා යුතුය. සංචිත අනුපාතය යටතේ මහා බැංකුවේ තැන්පත් කරනු ලබන මුදල් වලට පොලී ගෙවීමක් සිදු නොකරන අතර එය බැංකුව වලට පිරිවැය වේ. දැන් එතකොට අපි ගිය පාර සාකච්ඡා කරා මුදල් ණය ගුණකය පිළිබඳව. right? එතකොට අපි කිව්වා ණය ගුණකය සහ සංචිත අනුපාතය අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් කියලා. ඇයි ඒ සංචිත අනුපාතය ඉහළ දැම්මොත් ණය දීමේ හැකියාව අඩු වෙනවා. ඇයි වැඩිපුර මුදල් මහ බැංකුවේ තැන්පත් කරන්න වෙනවා. ණය දෙන්න මුදල් නැහැ. හැකියාව අඩු වෙනවා. සංචිත අනුපාතය පහළ දැම්මොත් ණය දීමේ හැකියාව ඉහළ යනවා. එහෙමනම් අපිට මේ ණය ගුණකය සමීකරණයකින් දක්වන්න පුළුවන්. ණය ගුණකය සමානයි 1/8 සංචිත අනුපාතය කියලා. ණය ගුණකය සමානයි 1/8 සංචිත අනුපාතය. ඒත් අපි කියන සංකෝචනාත්මක ප්‍රතිපත්තියකදී සංචිත අනුපාතය ඉහළ දමන අතර ප්‍රසාරණාත්මක ප්‍රතිපත්තියකදී එය පහළ දමයි. එහෙනම් වර්තමානයේදීත් මහ බැංකුව එය පහළ දැම්මා. ඒ කියන්නේ ඒ අනුව අපිට පේනවා මහ බැංකුව ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියකට යන්නේ. එතකොට ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියකට යනවා කියලා අපි කොහොමද දැක්කේ? අපි දැක්ක මොකද? ප්‍රතිපත්ති පොලි අනුපාත පහළ දැම්මා. right? SDFR SLFR. ඊළඟට බැංකු අනුපාතය පහත් දැම්මා. ඊළඟට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහතට දැම්මා. ඒතර ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහතට දැම්මා කියන්නේ මොකද වෙලා තියෙන්නේ? ණය ගුණකය වැඩි වෙනවා. ණය ගුණකය වැඩි වෙනවා. මුදල් මැවීමේ හැකියාව වැඩි වෙනවා. ඉතින් මතක තියාගන්න විභාගයේදී ඔබගෙන් සරල ප්‍රශ්නයක් අහන්න පුළුවන්. සංචිත අනුපාතය දීලා ණය ගුණකය ගණනය කරන්න කියලා. එහෙම ප්‍රශ්න අහලා තිබ්බා. එතකොට ඔබ කොහොමද ගණනය කරන්නේ? 1/8 සංචිත අනුපාතය. right? නේ එහෙමනම් විභාගයේදී එහෙම කරන්න වෙනවා. ඔබට මේ සංචිත අනුපාතය විතරක් දුන්නා හිතන්න එපා. කොහොමද හොයන්නේ? කෙලින්ම 1/8 සංචිත අනුපාතය සමානයි ණය ගුණකය කියලා තමයි අපි ගන්න. right? ඒතර ව්‍යවස්ථාපිත සංචිත අවස්ථාවේ අරා බැංකුවල ද්‍රව්‍යශීලතා කළමනාකරණයට උපකාරයක් ලැබේ. අපි ඒක කතා කරා. right? අතිරික්ත අරමුදල් මහ බැංකුවේ තැන්පත් කිරීමට ද්‍රව්‍යශීලතා හැඟියකදී මහ බැංකුවෙන් විකුණුම් ගිවිසුම් හරහා ණයට ගැනීමටත් අවස්ථාව ලැබේ. මුදල් සැපයීම සඳහා බලපෑම් කිරීමට අතීතයේදී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය බහුලව යොදාගත්තද වෙළඳපොළ පදනම් කරගත් මුදල් ප්‍රතිපත්තියකට වැඩි වශයෙන් නැඹුරු වීම තුළ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වෙත යොමු වීම අඩු කරන ලදී. ඒ මොකද්ද මේ කියන්නේ? දැන් මහ බැංකුවට මේක නියෝගයක් නේ. මහ බැංකුව කියනවා 5%ක් තියන්න අපි ගාව. 10%ක් තියන්න. සාමාන්‍යයෙන් වෙළඳපොළ පදනම් කරගත්ත ඒවාදී එහෙම නියෝග දෙන්නේ නැහැ. වෙළඳපොළ පදනම් කරගත්ත ඒවාදී කරන්නේ ඉල්ලුම සැපයුම වෙනස් කරලා මිනදී ගැනීම විකිණීම හරහා තමයි බලපෑම් එල්ල කරන්නේ. ඉතින් මහ බැංකුව වැඩිපුර දැන් යොමු වෙලා තියෙන විවට වෙළඳපොළ කටයුතු වැනි දේවල් වලට. ඒතර මේ සංචිත අනුපාතය වැනි නියෝග යොදා ගැනීම වුන් අඩු කරලා තියෙනවා. මේ බැංකු වලට දැරීමට වන පිරිවැය අඩු කිරීමට හේතු වේ. ඒතර ඒ අපි කතා කරා. මෙතන ලියාගන්න මේක ඔබට ගැටලු සාගත වෙන්න පුළුවන්. ඔබ නෝට් එක කියවන් යද්දී බැංකු වලට දැරීමට වන පිරිවැය අඩු කිරීමට නෙමෙයි වැඩි කිරීමට හේතු වේ කියලා. වැඩි වෙනවානේ මේකෙදි. එතකොට SRR අඩු කිරීම තමයි අඩු වීමට හේතු වෙන්නේ. එතකොට මේක ලියලා තියෙන්නේ දැන් තියෙන තත්ත්වයට. එතකොට ඔබ එක්ක මේක ලියා ගන්න ඕනේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීම බැංකු වලට දැරීමට වන පිරිවැය අඩු කිරීමට හේතු වේ. එහෙම නැත්නම් ලියා ගන්න ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය බැංකු වලට දැරීමට වන පිරිවැය වැඩි කිරීමට හේතු වේ කියලා. නැත්නම් මේක මට හිතෙනවා ඔබ කියවන් යද්දී විභාගෙට ලං වෙලා ටිකක් පැටලීමක් ඇති වෙන්න පුළුවන් නිසා. වර්තමානයේදී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වෙළඳපොළ තුළ අඛණ්ඩව පවතින ද්‍රව්‍යශීලතා ගැටලු විසඳීම සඳහා පමණක් භාවිතා කිරීම සිදුවේ. ඒ කියලා කියන්නේ මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ මහ බැංකුව වැඩි වෙනස් කරන්න යන්නේ ඒ හරහා නියෝග දෙන්න යන්නේ. හේතුව මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය බැංකුවල පිරිවැයත් සමග සම්බන්ධයි. ඒ නිසා ඔවුන් මේට වඩා වෙනත් වෙළඳපොළ පදනම් කරගත් ක්‍රමවලට තමයි යොමු වෙන්නේ. ඒතකොට වර්තමානයේදී මේ අනුපාතය ලියා ගන්න 2%යි. 2%. දැන් ඔබ මතක තියාගත යුතුයි අපි කතා කරපු මේ අනුපාත ඔබට ඔළුවේ තියෙන්න ඕනේ. මහා බැංකුවේ ප්‍රතිපත්ති මේ වශයෙන් පවත්වාගෙන යන
පොලි අනුපාත policy rates එහෙම නැත්නම් ප්‍රතිපත්ති පොලි අනුපාත නිත්‍ය තන්පතු අනුපාතය 5.5යි නිත්‍ය ණය පාසුකම් අනුපාතය 6.5යි ඊළඟට අපිට ඇවිල්ලා තිබ්බා අවසාන ණය දෙන්න හැටියට දෙන බැංකු අනුපාතය 9.5යි ඊළඟට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2%යි මෙය ඔබට හොඳින් පාඩම් තිබිය යුතු විභාගයට යනකොට නමුත් ඔබ මතක තියාගත යුතුයි මේ ඔබට දුන්න අනුපාත අද පවතින අනුපාත මේවා වෙනස් වෙනවා රයිට් මේවා වෙනස් වෙනවා නිතිපතා වෙනස් වෙනවා ඒ නිසා ඔබ විභාගයට යාමට පෙර මහ බැංකු වෙබ්සයිට් එක පරිශීලනය කරලා ඔබට හොයාගන්න පුළුවන් පවතින අනුපාතය කීයද කියලා ඒ නිසා අප්ඩේට් වෙන්න මේ අද අනුපාතය විභාගයට යනකොට වෙනස් වෙලා තියෙන්න පුළුවන් රයිට් දැන් මම ඔබට පෙන්වන්නම් මේක හොයාගන්න පුළුවන් ක්‍රමය දැන් ඔබට මේ ෆෝන් එක පේනවා ඇති මේ ෆෝන් එකේ මේ මහා බැංකුවේ වෙබ්සයිට් එකට තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඔබට පේනවා මෙතන තියෙනවා policy rates නේ. මෙතන policy rates කියලා තියෙනවා. right. එතකොට මේක ක්ලික් කරපුවාම මේ ක්ලික් කරපුවම ඔන්න ඔබට schedule එක එනවා. දැන් ඔබට පේනවා ඇති policy rates මේ අපි කතා කරපු ඒවා ඔබට දක්නට ලැබෙනවා. ඒ නිසා මේ විභාගයට යනකොට මේවා ගැන හොඳ අවබෝධයක් ගන්න මේවා වෙනස් වෙනවා වෙනස් වෙන පොලි අනුපාත අවබෝධ කරගෙන හොයාගෙන යන්න පුළුවන් මේක හොයන්න එච්චර අමාරු නෑ වෙබ්සයිට් එකට ගියාම ටක් ගාලා ඔබට හොයාගන්න පුළුවන් මහ බැංකුව වෙබ්සයිට් එක. right දැන් ඔබට මේ මෙතෙක් වෙලා අපි කතා කරපු දේවල් වල ගැටලු තියෙනවා. ක්ලියර්ද ඔබට? කොහොමද ඔබගේ තත්ත්වය? right බොහෝ දෙනෙකුට පැහැදිලි කියලා තමයි පේන්නේ. right ගැටලු නැත්තම් අපි ඊළඟට යමු. දැන් මේ වාට අමතරව මහ බැංකුව වෙනත් මුලල් ප්‍රතිපත්ති උපකරණත් පවත්වාගෙන යනවා. එතම විදේශ විනිමය මෙහෙයුම් ණය මත ප්‍රමාණාත්මක සීමා කිරීම. ඒකට ඔවුන් කියනවා ඕකේ මේ සෙක්ටර් එකට ණය දෙනකොට ඔබ මෙච්චර බිලියන් ගානකට වඩා ණය දෙන්න එපා. මේ ප්‍රතිශතය පන්නන්න එපා. මේ අනාදි වශයෙන් සීමා කිරීම. ඊළඟට පොලි අනුපාතක මත ඉහළ සීමා පැනවීම. ඔවුන් කියනවා ඔබ ඩිපොසිට් ගන්නවා නම් මේ ගානට වඩා වැඩි වෙන්න එපා. ණය දෙනවා නම් මීට වඩා වැඩි අනුපාතයකට දෙන්න එපා යන ආදී වශයෙන් සීමා පැනවීම. ප්‍රතිමූල්‍ය පහසුකම් ඊළඟට ශිෂ්ට ප්‍රයෝග. නමුත් මේ ශිෂ්ට ප්‍රයෝග වලදී සිදු කරන්නේ බැංකු වලට උපදෙස් අවවාද සැපයීම. එතකොට ඔවුන් කතා කරලා කියනවා මේ අපි හිතමු එක සෙක්ටර් එකක් අරගෙන මේ සෙක්ටර් එකට ණය දීමේදී අපිට මේ අවදානමක් වෙන්නනවා. එම නිසා ඔබ මේ සෙක්ටර් එකට ණය දීම අඩු කරන්න. මේ සෙක්ටර් එකට ණය දීම තුල ඔබට ආර්ථිකයට දායක වෙන්න පුළුවන්. ඒ නිසා මේ සෙක්ටර් එකට ණය දීම වැඩි කරන්න. right ඊළඟට ඔබගේ ණය වර්ධනය මේ සීමාවේ තබා ගන්න. ඊට වඩා වැඩි වේගයකින් වර්ධනය කරන්න එපා. මේ අනාදී වශයෙන් මහ බැංකුවට යම්කිසි අවවාද නිකුත් කරන්නට පුළුවන්. ඒ වගේම ඉල්ලීම් ඉදිරිපත් කරන්නට පුළුවන්. මේ තුල මොකද වෙන්නේ? මහ බැංකු ඒ ඉල්ලීම් පිළි අරගෙන ඒ අනුව කටයුතු කරනවා. සාමාන්‍යයෙන් මහ බැංකුවේ නියෝග සහ ඔවුන් ලබා දෙන්නා වූ අවවාද සහ මාර්ගෝපදේශ බැංකු විසින් පිළිපදිනවා. මහ බැංකුව අනිකුත් සියලු බැංකුවල නියාමකයා ලෙස පැවතීම තුළ සහ ඔවුන් ලබා දෙන මාර්ගෝපදේශ තුළ බැංකු කටයුතු කරන නිසා. ඊළඟට ආන්තික අවශ්‍යතා කියලා කියන්නේ ඔබට කියනවා රයිට් ඔබට අවශ්‍ය නම් කාර් එකක් ගෙන්නන්න LC එක අරිනවා නම් කාර් එකේ ඒ අරින LC එකේ වැලියු එකේ ප්‍රමාණයට රුපියල් තියන්න. මාජින්ස්. right ඉතින් මේ අනාදි වශයෙන් එතකොට මේ අමාරුයි නේ. එතකොට අපි කිව්වම කාර් එක මිලියන 5යි නම් LC එක මිලියන 5ට අරිනකොට ඒ ගෙවන්න වෙන්නේ තව මාසෙකින්. නමුත් දැම්මම ඔයා මිලියන 5 account එකට දාලා තමයි අරින්න ඕනේ. දැම්ම නැත්නම් අරින්න බෑ. right ඉතින් මේ අනාදි වශයෙන් margin requirements ගේන්න පුළුවන්. ඊළඟට ණය මත වටිනාකම් අනුපාත පනවන්නට පුළුවන්. එතකොට මහ බැංකුවට කියන්න පුළුවන් ඕකේ
ඔබට මේ ඔන්න ත්‍රීවිල් එකක් ගන්නවා නම් ත්‍රීවිල් එකෙන් 60යි ණය දෙන්න පුළුවන්. ඊටු 140 කස්ටමර් හොයා ගන්න ඕනේ. එතකොට 140ක් හොයා ගන්නවා කියන එක ටිකක් අමාරුයි. ඒකට කොයි අර වෙලාවක ඕන් කිව්වොත් 90ක් ණය දෙන්න පුළුවන් කියලා කස්ටමර්ට ඕනේ 10යි හොයා ගන්න. එතකොට ඔන්න කස්ටමර් ණය ගන්න පෙළඹෙනවා වැඩි. නමුත් 40ක් හොයාගෙන ඉන්න කිව්වොත් සල්ලි ඔහු ණය ගන්න පෙළඹෙනවා අඩුයි. මේ අනාදී වශයෙන් මහ බැංකුවට මේ වෙනත් මුදල් ප්‍රතිපත්ති උපකරණ භාවිතා කරමින් ණය සහ මුදල් ප්‍රමාණය සහ මුදලේ මිල සඳහා බලපෑම් එල්ල කිරීමට හැකියාව පවතිනවා. right? එතකොට ඔබට මේ වෙනත් මුදල් ප්‍රතිපත්ති උපකරණ පිළිබඳවත් යම්කිසි අවබෝධයක් තියෙනවා. විශේෂයෙන් මතක තියාගන්න ඔබට අර පළවෙනිට කතා කරපුවා නම් අත්‍යවශ්‍යයෙන්ම මතක තබාගත යුතුයි. right. එතකොට අපි අවසන් කිරීමට අපි ආපහු යමු අපේ මුදල් ප්‍රතිපත්ති රාමුවට. මේක තමයි අපි මෙතෙක් වෙලා කතා කරේ. ප්‍රතිපත්ති උපකරණ ගැනයි අපි කතා කර හිටියේ. ප්‍රතිපත්ති පොලි අනුපාතික හා විවට වෙළඳපොළ කටයුතු, සංචිත අවශ්‍යතාවය, බැංකු අනුපාතිකය, මෙම ප්‍රතිපත්ති උපකරණ සහ වෙනත් ප්‍රතිපත්ති උපකරණ දැන් අපි අන්තිමට කතා කරපුවා භාවිතා කරලා මෙහෙයුම් ඉලක්කය හෙවත් මහ බැංකුවට ඍජුව බලපෑම් කළ හැකි බරිත සාමාන්‍ය ඊක්ෂණ මුදල් අනුපාතිකයට බලපෑම් කරනවා. කෙටි කාලින පොලි අනුපාතවලට මේ අනුව කෙටි කාලින පොලි අනුපාතවලට සිදුවන බලපෑම තුළ පුළුල් මුදල් සැපයීමට බලපෑම එල්ල වෙනවා. අතරමැදි දර්ශක විචල්්‍ය මේ හරහා අවසාන ඉලක්කය වන ආර්ථික හා මිල ස්ථායීතාවය ළඟා කර ගැනීමට හැකියාව ලැබෙනවා. right? එhmenan මේ තමයි මහ බැංකුවේ දැනට පවතින මුදල් ප්‍රතිපත්ති රාමුව වැඩි දියුණු කර මුදල් ප්‍රතිපත්ති රාමුව. right. මම හිතනවා ඔබට මේ පැහැදිලි ඇති කියලා. යම්කිසි වෙනත් අපැහැදිලිතාවයක් තියෙනවද? right. okay. පැහැදිලිතාවයක් තිබේ නම් ඔබට අවසානයේදී අහන්න පුළුවන්. right. එතකොට මේකේ අපිට ලියා ගන්න දෙයක් නැහැ නේ. ඔක්කොම අපි ලියා ගත්තානේ. ටියුට් එක ඔබ කියවගෙන යන්න. rates අපි ලියා ගත්තා. මේකෙත් හදන්න ටියුට් එකේ SLFR කියලා. right. ඔබට වර්තමානයේ එක අපි දීලා තියෙනවා. මේ වෙනස් වෙනවා ඒ නිසා ඒක බලා ගන්න. right. දැන් මේ මම හිතනවා මේ පාඩම අපිට ඉවර කරන්න පුළුවන් කියලා. දැන් අපි ඊළඟට ගමන් කරන්නේ මූල්‍ය පද්ධති සමීක්ෂණයේ යටතේ පාඩම් අංක 6 මූල්‍ය ආයතන වෙත තමයි ගමන් කිරීම සිදු කරන්නේ. right. එතකොට මතක තියාගන්න අපි අද කතා කරේ මහ බැංකුවේ ප්‍රථම ප්‍රතිපත්තිය කියන්නේ එක ප්‍රතිපත්තියක් ගැන විතරයි. ප්‍රතිපත්ති දෙකක් තියෙනවා කියලා අපි කිව්වා. පළවෙනි කියලා එකක් නෑ. ප්‍රතිපත්ති දෙකෙන් එකක් ගැන විතරයි අපි කතා කරේ. ඒ මොකද අපි මුදල් සම්බන්ධයෙන් කතා කරගෙන ආපු නිසා මොකක්ද මේ ප්‍රතිපත්තිය? මිල ආර්ථික හා මිල ස්ථායීතාවය. ඒතකොට ඒක තමයි මම ඔබට දීලා දෙන එක 5.1 කියලා දෙවෙනි පාඩම වෙන්නේ මූල්‍ය පද්ධති ස්ථායීතාවය. ඒක අපි කතා කරනවා පසු කාලීනව. මොකද ඒක කතා කරද්දී මේ අනිකුත් දේවල් කතා කරපුවාම ඔබට වඩා පැහැදිලි වීමේ හැකියාවක් පවතින නිසා. right. එහෙමනම් දැන් අපි ඊළඟට ගමන් කරන්නේ මේ මූල්‍ය පද්ධතියේ තිබෙනා වූ වඩාත්ම සුවිශේෂ කොටස මූල්‍ය ආයතන. ඔබ මේ කෝස් එක කරලා යන්න බලාපොරොත්තු වෙන තැන. එහෙම නැත්නම් දැනට ඉන්න තැන. right. මූල්‍ය ආයතන කියන්නේ මොකද්ද? මූල්‍ය ආයතන යනු මූල්‍ය ගණනු කිරීම සඳහා විවිධ සේවා සැපයීමේ ව්‍යාපාරික කටයුතු මගින් ආදායම් ලාභ ලැබීමට කටයුතු කරන ආයතන වේ. මේවා තමයි මූල්‍ය ආයතන කියන්නේ. තමන් මූල්‍ය සේවා සපයලා එහෙම නැත්නම් මුදල් ගණනු කරලා ආදායම් ලාභ ලබනවා. මේ මූල්‍ය ආයතනවල ව්‍යාපාරික කටයුතු අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දෙක තමයි අන්තර් මූල්‍යකරණය සහ මුදල් ගනුදෙනු සේවා.
right? Financial services, financial intermediation and financial services. එතකොට අන්තර් මූල්‍යකරණය කියන එක අපි මීට කලින් පාඩම් වලදී කතා කරා. ඉතුරුම ඒකක වලින් ඉතුරුම් ලබාගෙන එම අරමුදල් හිඟ ඒකක වෙත ණය සහ වෙනත් ආයෝජන ක්‍රම මගින් සම්පාදනය කිරීමේ මූල්‍ය ව්‍යාපාරය. එතකොට යම් වෙලාවක අපිට පරණ ප්‍රශ්න පත්‍රයක දක්වලා ලැබුණ ප්‍රශ්නයක් අහලා තියෙනවා මූල්‍ය ආයතනවල ප්‍රමුඛතම නැත්නම් වඩාත්ම වැදගත්ම කාර්යය වන්නේ මොකක්ද කියලා. එතකොට වඩාත්ම වැදගත්ම ප්‍රමුඛතම කාර්යය තමයි මොකද්ද? අන්තර් මූල්‍යකරණය. right? අන්තර් මූල්‍යකරණය. මේකේ ලාභය වෙන්නේ මොකක්ද? මේ අපි පරණ කතා කරපු පාඩම් තැන්පතු රැස් කිරීම තුළ ගෙවන පොලිය සහ ණය දීම තුළ ලැබෙන පොලිය අතර වෙනස හෙවත් පොලි පරතරය නේ මාජින් එක ඉන්ට්‍රස්ට් net interest margin. එතකොට බැංකු තැන්පතු රැස් කිරීම මගින් මුදල් රැස් කරනවා, රක්ෂණ වාරික ලබා ගැනීම වැනි කටයුතු වලින් මුදල් රැස් කරලා ඔවුන් ආයෝජන කටයුතු වලට මුදල් යොමු කරනවා. right? එතකොට බැංකු තැන්පතු රැස් කිරීමට පොලි ගෙවනවා, ඊට පස්සේ ණය දීලා පොලි අය කරනවා, රක්ෂණ ආයතන රක්ෂණ ඔප්පු විකුණලා අවදානම දරමින් වාරික ලබා ගන්නවා. එම වාරික ආයෝජනය කරලා මුදල් හොයනවා, එහෙම නැත්නම් ප්‍රතිලාභ ලබා ගන්නවා. ඔන්න අපේ ආදායම ගැන කතා කරා. මේවා අපි කලින් කතා කරපු ඒවා. දැන් අපි පොඩි මතක් කිරීමක් සිදු කර ගන්නවා. මෙහෙම අහනවා ප්‍රශ්නයක්. ඉතුරු මේකක 6 හිඟ ඒකක අතරමැද සිටමින් ඉතුරු මේකකවල සිට හිඟ ඒකක වෙත අරමුදල් ගලා යාමට පහසුකම් සැපයීම මගින් මූල්‍ය අතරමැදියෙකු ලෙස කටයුතු කරයි. මේ කවුද? ව්‍යාපාරික ආයතන, මූල්‍ය ආයතන. දැන් ඔන්න ප්‍රශ්නයක්. පෙරණාම ආත්මීය රුපියල් ලක්ෂයක තැන්පතුවක් බැංකුවේ ඉතුරුම් ගිණුමක තැන්පත් කර අතර සිල්වා මහතා බැංකුවෙන් රුපියල් ලක්ෂ 5ක ණයක් ඉල්ලා අයදුම්පතක් බාර දෙන ලදී. දැන් ඔබ හඳුනා ගන්න මේකේ ඉතුරුම් මේකකය, රැස් කිරීමේ ක්‍රමය, හිඟ ඒකකය, අරමුදල් සැපයීමේ ක්‍රමය, මූල්‍ය අතරමැදියා, මූල්‍ය අතරමැදිකරණේ ලාභය. මට පිළිතුරු දෙන්න බලන්න. මට ඔබ පිළිතුරු ලබා දෙනවා නම් කැමතියි. පිළිතුරු දෙන්න බලන්න. පළවෙනි එකට පෙරේරා. right. ඉතුරු මේකකේ වෙන්නේ කවුද? ඉතුරු මේකකේ මිසිස් පෙරේරා. හරි. කවුද හිඟ ඒකකේ? හිඟ ඒකකේ කවුද? සිල්වා. right. සිල්වා. දැන් මම ඔබගෙන් අහන්න බෑ රැස් කිරීමේ ක්‍රමය මොකද්ද? අරමුදල් රැස් කරපු ක්‍රමය මොකද්ද? savings. තුරු තැන්පතු ලෙස තමයි රැස් කිරීම සිදු කරේ. right. දැන් හිඟ ඒකකයට අරමුදල් සැපයූ ක්‍රමය මොකද්ද? හිඟ ඒකකයට අරමුදල් සැපයූ ක්‍රමය loan, right. ණය. මූල්‍ය අතරමැදියා කවුද? බැංකුව නේ. මූල්‍ය අතරමැදියා බැංකුව, right. මූල්‍ය අතරමැදිකරණේ ලාභය කොහොමද කියන්නේ? මූල්‍ය අතරමැදිකරණේ ලාභය 500යි කියලා කියන්න බෑනේ. කොහොමද ළමයි 500යි කිව්වේ? ඉන්ට්‍රස්ට් රේට් එක දන්නේ නැතුව ලාභය කියන්න බෑ. ලාභයේ ඉන්ට්‍රස්ට් කිව්වොත් වැරදි. ඉන්ට්‍රස්ට් මාර්ජින්. ඉන්ට්‍රස්ට් මාර්ජින්. net interest margin නේ. එතකොට අපි මේක ලියන්න පුළුවන් අපිට තැන්පතු සඳහා ගෙවූ පොලිය සහ ණය දීම තුල ලැබූ පොලිය අතර වෙනස. තැන්පතු සඳහා ගෙවූ පොලිය සහ ණය දීම හරහා ලැබූ පොලිය අතර වෙනස අපිට කියන්න පුළුවන් ඔන්න මේ
මූල්‍ය අතරමැදිකරණයේ ලාභය කියලා. රයිට්. බොහොම හොඳයි. දැන් අපි ඒකෙම වෙනත් උදාහරණයකට යනවා. දැන් මතක තියාගන්න මූල්‍ය ආයතන කියපුවම බැංකු විතරක් නෙමෙයි තියෙන්නේ. දැන් ඔබ මූල්‍ය ශාස්ත්‍රයට එන්න හදනකොට දැන් එපා මූල්‍ය ආයතන වල අපි මම වැඩ කරන්න ඕනේ බැංකුව විතරයි තියෙන්නේ. බැංකුව විතරක් නෙමෙයි මූල්‍ය ආයතන කිව්වම ලොකු වැරෑටි එකක් තියෙනවා. ඉතා පුළුල්. රයිට්. ඒතර මේ බැංකුව විතරක් නෙමෙයි මූල්‍ය ශාස්ත්‍රයේ තියෙන වෙනත් මූල්‍ය ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවානේ. රක්ෂණ සමාගම් තියෙනවා. තව මොනවාද ෆයිනෑන්ස් කම්පනීස් තියෙනවා, යුනිට් ට්‍රස්ට් කම්පනීස් තියෙනවා, ඉන්වෙස්ට්මන්ට් කම්පනීස් තියෙනවා. රයිට්. ෂෙයා ට්‍රේඩින් කම්පනීස් මේ වගේ වෙන ආදි වශයෙන් මේ විශාල ශාස්ත්‍රයක් තමයි මේ මූල්‍ය ශාස්ත්‍රය කියලා කියන්නේ. ඔබ හිතන්න එපා මේ බැංකුව විතරයි මේකේ තියෙන්නේ කියලා. රයිට්. දැන් අපි මේ දෙවෙනි උදාහරණයට යන්කෝ. රක්ෂණ සමාගමක් අරගමු. ABCD රක්ෂණ සමාගම විකුණු ජීවිත රක්ෂණයක් ලබාගත් සමන් මහතා එහි වාර්ග ගෙවීමට බැංකුවට පැමිණ ඇත. එහිදී අදාළ රක්ෂණ සමාගම සමාගමේ ණය කර නෙමෙයි බැංකුවේ කියලා දාන්න. බැංකුවේ ණය කරවල සමාගම බැංකුවේ ණය කරවල ආයෝජනය කළ බව ඔහුට දැන ගැනීමට ලැබේ. රයිට්. කවුද ඊතුරුම් මේකකේ? ඉතුරුම් මේකක කියන්නේ මුදල් වැඩි කාටද? කවුද ඉතුරුම් මේකකේ? ඉතුරුම් මේකකේ ABCD වැරදි. ඉන්ෂුරන්ස් කම්පැනි නෙමෙයි. සමන් මහතා තමයි ඉතුරුම් මේකකේ. සමන් මහතාට තමයි සල්ලි තියෙන්නේ. සමන් මහතාගෙන් මුදල් රැස් කරන්නේ ඉන්ෂුරන්ස් කම්පැනි. එමනම් සමන් මහතා ඉතුරුම් මේකේ. රයිට්. රැස් කිරීමේ ක්‍රමය මොකක්ද? ඉතුරුම් රැස් කරේ කොහොමද? ප්‍රීමියම් වාරික හැටියට නේ. රයිට්. බහරි. හිඟේ ඒකකේ කවුද? හිඟේ ඒකකේ. ABCD නෙමෙයි හිඟේ ඒකකේ. බැංකුව. රයිට්. ඔබ හරි. ඇයි බැංකුව කියන්නේ? බැංකුවේ ණයකරවල තමයි ආයෝජනය කරේ. ඒතකොට ණයකර නිකුත් කරලා තියන්නේ ඇයි? ණයකර නිකුත් කරලා තියෙන්නේ මුදල් ඕන හින්දා. ඒතකොට ණයකර නිකුත් කරලා තියෙන්නේ මුදල් ඕන හින්දා නම් ඒ කියන්නේ බැංකුව මෙතනදී හිඟේ ඒකකේ හැටියට තමයි ඔබට සලකන්නේ. රයිට්. එhmenan හිඟේ ඒකකේ කවුද? බැංකුව. අරමුදල් සැපයීමේ ක්‍රමය. මොකද ක්‍රමය? කොහොමද අරමුදල් සැපුවේ බැංකුවට රක්ෂණ සමාගම? ගිහලා සල්ලි ටික දුන්නද බැංකුවට? නෑ. මොකද්ද? ණය කර ඩිබෙන්චර්ස්. මේවට අපි කිව්ව වචනය මොකද්ද? මූල්‍ය උපකරණ නේ. මූල්‍ය උපකරණ ණය කර right ඩිබෙන්චර්ස්. right. මූල්‍ය අතරමැදිය කවුද? මූල්‍ය අතරමැදිය කවුද? right. ඔබ ABCD ඉන්ෂුරන්ස් කම්පැනි නේ. මූල්‍ය අතරමැදිකරණයේ ලාභය වෙන්නේ මොකක්ද? ලාභය හැටියට ඔබට කියන්න පුළුවන් රක්ෂණ සමාගම් වන්දි ගෙව්වා නම් මේ වන්දි සහ ආයෝජන වලින් ලැබුණු ආයෝජන ප්‍රතිලාභ අතර වෙනස නේ. ආයෝජන වලින් ලැබෙන ආයෝජන ප්‍රතිලාභ සහ ගෙවූ වන්දි අතර වෙනස තමයි ඔවුන්ට ලැබෙන ලාභය වෙන්නේ. right. දැන් මේ අපි කතා කරේ මෙතනදී අන්තර්මූල්‍යකරණය පිළිබඳව. එතකොට අන්තර්මූල්‍යකරණයේදී අපි දැක්කා අරමුදල් මත පදනම් වුණා. අරමුදල් අරගත්ත එක පාර්ශවයක් තව පාර්ශවයකට අරමුදල් දුන්නා. කොහොම කාගෙන්ද ගත්තේ? අතිරික්ත ඒකක වලින් අරමුදල් ගත්තා. හිඟ ඒකක වලට අරමුදල් දුන්නා. එතකොට අරමුදල් වෙළඳාම තමයි සිද්ධ කරේ. මේ අරමුදල් වෙළඳාමේදී අරමුදල් ගන්න ගිය වියදම සහ අරමුදල් දීලා හම්බෙච්ච ප්‍රතිලාභය අතර වෙනස ලාභය වුණා. එහෙනම් මේ අන්තර්මූල්‍යකරණයේදී අරමුදල් මත පදනම් වූ ව්‍යාපාරික කටයුත්තක් කරේ ඔවුන්ට පොලි අනුපාත වෙනස අතර එනමත ශුද්ධ පොලි අනුපාතය
හරහා තමයි ඔවුන් ලාභ ලබා ගත්තේ. ගෙවූ පොලිය සහ ලැබූ පොලිය අතර වෙනස. right. මූල්‍ය ගණනදුණු සේවා. දැන් ඉස්සල කරේ අරමුදල් පදනම් කරගෙන දැන් මේ මූල්‍ය ගණනදුණු සේවා කරන්නේ අරමුදල් පදනම් කරගෙන නෙමෙයි. මූල්‍ය ගණනදුණු සේවා කියලා කියන්නේ මහජනතාව අතර මුදල් ගණනදුණු පහසු කිරීම සඳහා සපයන්නා වූ විවිධ සේවාවන්. මොනවාද උදාහරණ? මුදල් පැවරුම් ක්‍රම, බ්‍රෝකර් ක්‍රම, බ්‍රෝකර්, තරවකාර සේවය, right? එහෙම නැත්නම් මූල්‍ය අප ආවරණ යනාදී දේවල්, right? එතකොට මේවා සේවාවන්. දැන් අපි කියනවා right okay අපිට දෙන්න සේවය අපිට දෙන්න ගාරන්ටි එකක්, right? performance bond එකක් execute කරලා දෙන්න. මේ ආදී වශයෙන් අපි ගාඩ එලා guarantees ගන්නවා. එහෙම නැත්නම් අපිට e-remittances වගේ මුදල් පැවරුම් ක්‍රම මේවා ඔක්කොම සේවාවන්. right? මේක අරමුදල් පදනම් වෙන්නේ අපි කාගෙන්වත් මුදල් ගන්නේ මුදල් දෙන්නේ ඒව නෑනේ. මේකේ සේවාවන් තමයි දෙන්නේ. right? එතකොට අපි සේවාවන් නිකන් දෙනවද? සේවාවන් නිකන් දෙන්නේ නැහැ. මොකද අපි සේවාවන් වලට අය කරන්නේ? අපි ගාස්තු අය කරනවානේ. අපි කියනවා fees අය කරනවා කියලා. fees, right? ගාස්තු ගෙවලා සේවාව ගන්න. right? එතකොට ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් එකක් දානවා නම් අපිට ගාස්තුවක් ගෙවලා ඒ ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් එක දාන්න. right? ගාරන්ටි එකක් ගන්නවා නම් අපිට ගාණක් ගෙවලා ෆී එකක් ගෙවලා තමයි අපි දෙන්නේ වාට ගාරන්ටි. right? එතකොට සේවා ගාස්තු මොකක්ද මේකට අපි කියන්නේ බැංකුවේ? fee based income ගාස්තු මත පදනම් වූ ආදායම ලාභ. right? මේවා සේවා ගාස්තු අය කිරීමේ පදනම් මත ලබා දෙන අතර එම ගාස්තු මගින් ලාභ උපයයි. right? දැන් අපිට මේ වර්තමානයේ දක්න ලැබෙනවානේ උඟක් ඔය ටෙක්නොලොජිකල් ආයතන. මේ ටෙක්නොලොජිකල් ආයතන ෆින්ටෙක්ස් වැඩිපුරම යොමු වෙන්නේ මේ කටයුතු දෙකෙන්, ව්‍යාපාර කටයුතු දෙකෙන්. මොකටද? අන්තර්මූල්‍යකරණයටද මුදල් ගණනදුණු සේවා සැපයීමට. අපිට වැඩිපුරම පේනවා ඕන් යොමු වෙන්නේ මුදල් ගණනදුණු සේවා සැපයීමට. මොකද මේකෙදි අරමුදල් රැස් කිරීමක් නැහැනේ. right? මේකට ටැග් ගාලා උදව් කරනවා, ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්ස් කරන්න උදව් කරනවා. එහෙම නැත්නම් එකිනෙකා අතර මුදල් හුවමාරුව ගෙවීම් සිදු කිරීම මේවට උදව් කරනවා. ඉතින් මේ සේවා සැපය තමයි ඕන් සේවා සැපයීම කියන ව්‍යාපාරික ශේෂ්ත්‍රයට තමයි ඔවුන් වැඩිපුරම පෙළඹෙන්නේ. මේගොල්ලෝ අර මේ ණය දෙන්න තැන්පතු ගන්න ඒවට පෙළඹීම උඟක් අඩුයි මේ ෆින්ටෙක්ස් ආයතන. right? එතකොට මේ පැත්තට තමයි වැඩිපුරම ත්‍රෙට් එක තියෙන්නේ උඟක් අපි දකින්නේ. right? බොහෝ අවස්ථාවල මූල්‍ය ආයතන මූල්‍ය අතරමැදිකරණය සහ මූල්‍ය ගණනු සේවා සැපයන කාර්යයන් දෙකම ඉටු කිරීම දක්නට ලැබේ. මේක හරියන්නේ ඔබට බැංකුවකට ගියාම දක්නට ලැබෙන බැංකුව මේ දෙකම කරනවානේ. බැංකුව guarantees issue කරනවා, LCs අරිනවා, remittances services දෙනවා. ඒවයින් fee based income හොයනවා. අනිත් පැත්තෙන් deposits ගන්නවා, ණය දෙනවා. ඉතින් මේ දෙකම කරනවා. right? දෙකම කරන අවස්ථාවල් තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඊළඟ වාක්‍ය මං හිතන්නේ ඔබට කපලා දාන්න තියෙන වාක්‍යයක්. ඒක වැරදිලා ලියවිච්ච එක. රජයේ අවස්ථාවල ඒක අවශ්‍ය නැහැ. ඒ වාක්‍ය ඉහත කලින් වාක්‍යෙම තමයි නේ. ඊළඟ රජයේ නියෝජිතයා ලෙස හෝ වෙනත් නීතියක් යටතේ අවසර දීමක් නොමැතිනම් මහ බැංකුවේ අවසරයකින් තොරව මහජන තැන්පතු ලබා ගැනීම සහ ණය සැපයීම වැනි මූල්‍ය ව්‍යාපාරික කටයුතු සිදු කිරීම නීතියෙන් තහනම් වේ. ඔන්න ඉතාමත් වැදගත් දෙයක්. ඔබටයි මටයි ගිහිල්ලා අපිට හිතන විදියට බැංකු දාන්න, අපිට හිතන විදියට ෆයිනෑන්ස් කම්පැනිස් අරින්න බෑ. එහෙමනම් මේ සඳහා අනිවාර්යයෙන්ම ඔබ මහ බැංකුවෙන් අවසරයක් ලබා ගත යුතුයි. අවසර ලබා ගැනීමකින් තොරව මහජනයාගෙන් තැන්පතු ලබා ගැනීම, ණය සැපීම වැනි ව්‍යාපාරික කටයුතු කරන්න ගියොත් ඔබට නීතිය යටතේ වරදක් සිදු කරායයි දඬුවම් විඳීමට සිදු වෙනවා. right? එහෙනම් මහ බැංකුවේ අවසරයක් තිබිය යුතුයි. එහෙනම් අපි බලමු තැන්පතු මුදල් බාර ගැනීමට හා පාර ගැනීම හරහා තැන්පත් මුදල් බාර ගැනීමෙන් මහ ජනතාවගේ මූල්‍ය ව්‍යාපාර කටයුතු කිරීමට අවසර තියෙන ආයතන මොනවාද කියලා. මේ යටතේ අපිට හතරක් හඳුනා ගන්න පුළුවන්. බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ සමුපකාර සමිති. මේගොල්ලන්ට පුළුවන් මහ ජනතාවට ගිහිල්ලා කියන්න අපේට ඇවිල්ලා ඩිපොසිට් දාන්න, ඩිපොසිට් දාලා අපිත් එක්ක ව්‍යාපාර කටයුතු වලට එන්න කියලා. එතකොට මහ ජනතාවගෙන් තැන්පත් මුදල් බාරගෙන ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන් මේ මූල්‍ය ආයතන වලට. ඊළඟට ඔබට දක්නට ලැබෙනවා මහ ජනතාවගෙන් තැන්පතු මුදල් බාර ගැනීමට අවසර නැති මූල්‍ය ආයතන. අවසර නැති අය. දැන් මේගොල්ලන්ට
තැන්පතු හැටියට මුදල් රැස් කරන්න බෑ. මොනවද තියෙන්නේ? අර්ථ සාධක සහ විශ්‍රාම අරමුදල්. කොහොමද ගන්නෙ? වාරික හැටියටනේ. EPF වාරිකය අපි ගෙවන්න ඕනේ. ETF වාරික අපි ගෙවන්න ඕනේ නේ. පෙන්ෂන් ෆන්ඩ් එකට අපි වාරික ගෙවන්න ඕනේ. right? අර්ථ සාධක සහ විශ්‍රාම අරමුදල් කොහොමද රැස් කරන්නේ? වාරික හැටියට. රක්ෂණ සමාගම් වාරික හැටියට. වාට ඩිපොසිට් දාන්න බෑ. ඒගොල්ලෝ විවිධ රක්ෂණ ක්‍රම ආයෝජන ක්‍රම විකුණලා වාරික හැටියට ආයෝජන ක්‍රම හැටියට තමයි මුදල් රැස් කරන්නේ. ඩිපොසිට් කියලා රැස් කරන්නේ නැහැ. ආයෝජන සමාගම් ආයෝජන හැටියට ගෙනල්ලා සල්ලි දාන්න ආයෝජනය කරන්න කියලා කියන්නේ තැන්පතු කරන්න කියලා කියන්නේ නැහැ. ඒකක බාර ඒකක විකුණලා right ඒගොල්ලෝ කියනවා ඒකකයක් රුපියල් 100යි කියලා යුනිට්ස් විකුණනවා යුනිට් ට්‍රස්ට් right ඊළඟට වණික් බැංකුව ආයෝජන බැංකුව බොහෝ යාට සේවා සැපයීම සිදු කරනවා. ඊළඟට අපිට පේනවා කොටස් වෙල්දුන් මූල් අරමුදල් කළමනා කරන ආයතන මූල්‍ය අතරමැදියන් ෆයිනෑන්ෂල් money brokers money brokers ඊළඟට තරවකරුවන් කොටස් වෙළඳුන් අපිට දක්නට ලැබෙනවා මෙසේ අවසර නැති ආයතන ලෙස. ඊළඟට මූල්‍ය වෙළඳුන් right මූල්‍ය වෙළඳුන් money brokers මේගොල්ලන්ට තැන්පතු මුදල් ලබා ගැනීමට අවසර නැහැ right මේ මට හිතෙන්නේ මේ ටියුට් එකේ අන්තිමේ කැපෙලා දෙනවා කොටස් වෙළඳුන් ඊට පස්සේ දෙනවා මූල්‍ය වෙළඳුන් කියලා right කොටස් වෙළඳුන් ඊට පස්සේ දෙනවා මූල්‍ය වෙළඳුන් තැන්පතු මුදල් බාර ගැනීමට අවසර නැති මූල්‍ය ආයතනයට කොටස් වෙළඳුන් ඊළඟට මූල්‍ය වෙළඳුන් right දැන් අපි ඉගෙන ගත්ත ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ බලපත්‍රලාභී වාණිජ බැංකු සම්බන්ධයෙන් අපි එතකොට එන සතියේ අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරමු. ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අපි මෙතෙක් වෙලා කතා කරපුවා ගැන ඔබට දැන් අහන්න පුළුවන්. all clear all clear එතකොට මම හිතනවා ඔබට මේ වෙනකොට විභාගයේ පරණ ප්‍රශ්න පත්‍ර ඔබ කරන්න පටන් ගන්න දැන් ඔබට මම හිතනවා ලකුණු 20ක් විතර ගන්න පුළුවන් කියලා කරලා තියෙනවා නේ ලකුණු 20ක් විතර ගන්න පුළුවන් දැන් ටික ටික පටන් ගන්න ඕනේ කරන්න නැතුව හිටියොත් ප්‍රැක්ටිස් වෙන්නේ නැහැ ඔබට තව විනාඩියක් තියෙනවා මට ඉන්න පුළුවන් ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් ඔබට right මුලින්ම හදපු ගානේ මුදලේ සංසරණය පැහැදී M2B ගත්තේ නෑ ඇයි අපි එතනදී ගත්තේ M2 අරගෙන තමයි හැදුවේ මුදල් සැපයුමෙන් තමයි එතනදී අපි බෙදන්නේ පුළුල් මුදල් සැපයුමෙන් තමයි අපි බෙදන්නේ right ඔබට ගැටලු නැත්නම් අපි අද සෙෂන් එක අවසන් කරමු අපි එන සතියේ මූල්‍ය ආයතන පිළිබඳව කතා කරගෙන යමු right බොහොම ස්තුතියි free pass papers ගන්න පුළුවන් විදියක් තිබ්බා ඒක කොහොමද අපි රික්වෙස්ට් කරන්නේ ඒක ඔබ කතා කරන්න මේ අපේ මේ ඇඩ්මින් කට්ටියට කතා කරන්න මමත් ඒ පිළිබඳව ඔවුන්ව දැනුවත් කරන්න ඔබලට මේ වගේ අවස්ථාවක් තියෙනවා කියලා pass papers සම්බන්ධයෙන් වෙනත් ගැටලු පවතිනවද right thank you එහෙනම් මම disconnect වෙනවා